බඩු මුට්ටුනේ මේ ඔය අවුරුදු 40 45 පැනන් යන අම්මලාට ගොඩාක් අයට ජීවිත එපා වෙලා තියෙන තාත්තලාට. ඇයි ගෙදර ප්‍රශ්න? කියන දෙයක් එක්කෙනෙක්වත් අහන්නේ නැහැ. පරාද වෙන්න එක්කෙනෙක්වත් කැමති නැහැ. පිළිගන්න කැමති නැහැ. ගෙදර හරි අමාරු දෙයක්. උසාවියේ නඩුව අහලා මේ පුළුවන් පින්වත්නි හේතු ගන්නන්න. හැබැයි ගෙදර කවදාවත් මැරෙන්න තුරාවට හේතු ගන්නන්න බෑ. සාක්ෂි දීලා ඉවර කරන්න බෑ. මොන සාක්කිය දුන්නත් කොහෙන් හරි වැරද්දට හේතුවක් අරගන්නවාමයි. ගෙදර මොකද්ද වෙන්න ඕන? දෙයක් වුණු ගමන් පපඩම බැදිලා වැඩි නම් ඇදලා ගන්නේ పూర్වේ වෙච්ච වැරද්දක්. වෙලා තියෙන වෙන ප්‍රශ්නයක් දැන්. දැන් ඇත්තටම කතා කළ යුතු ප්‍රශ්නේනේ බත රොස් වීමේ ප්‍රශ්නේනේ කතා කරන්න ඕන. වෙලා තියෙන්නේ දැනට ඒකනේ. නමුත් කතා කරන්නේ ඒකද? නෑ. බතෙන් පටන් අරන් අවසන් වෙන්නේ පසුගිය අවුරුදු 45ම කියලායි අවසන් කරන්නේ. ඉතින් ඒ නීරසයි. එපා වෙනවා හැමදාම එකම ටේප් එක. එළියට බහලා යන්න යනවා. ඈ පිළිගන්න පුරුදු වෙන්න දෙයක්. ඇයි එහෙම වෙන්නේ නැත්තේ? ඔව් මම පිළිගන්නවා. ඒක මගේ වැරද්ද. හරි මම පිළිගත්තා. එහෙම පුරුදු වෙන්න නෑ. වැරද්ද කරපු කෙනත් නොපිරිහෙලාම කියා සිටිනවා වැරදි නෑ කියලා. අනිත් කෙනා යා වැරදි බව ඔප්පු කරන්න සඳනවා. නේද? විශාල තරංගයක්, විශාල ගැටුමක්, විශාල අරබුදයක්. මුළු ජීවිතම එපා වෙනවා. අම්මා තාත්තා නැති වෙනවා, තමන්ගේ කන් නැති වෙනවා. ඇයි එහෙම කරගන්නේ? ඇයි එහෙම කරගන්නේ? ඉතින් කල්පනා කරන්නකෝ. හරි පුංචි සරල සිද්ධාන්තයක් තියෙන්නේ. කල්පනා කරලා බලනවනේ හරිම සරල දෙයක් තියෙන්නේ. ඒ සරල දේ සරලව හිතලා කල්පනා කරලා කටයුතු කරන්න මම අර අම්මා ගැන කියපු නිසා කිව්වේ අම්මා කෙනෙක්ගේ හදවතක් කවදාවත් තලන්න එපා පුතේ. තාත්තා කෙනෙක්ගේ හදවතක් රිද්දවන්න එපා කවදාවත්. අම්මා ඇඬුවොත් තාත්තා ඇඬුවොත් අනිවාර්යෙන් යම් දවසක ඒ කඳුළු ඔබේ ඇස් දෙකෙන් හලන්න වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. ඒ කඳුළු ඔබේ ඇස් දෙකෙන් හලන්න වෙනවා. ඉතින් චාණක්‍ය කිව්වා අම්මේ මේ රජකම මට බන්දේසියක තියලා දුන්නත් මං ගන්නෑ. චාණක්‍ය ගිහිල්ලා කැලේට පස්පංගුවම විස ගහක පස්පංගුව අරන් චූරණයක් අදලා මේම විදුරුමයේ ගාලා කෝටුවක් තියලා හිර කරගෙන දත් ටික ගැලෙව්ව ඔක්කොම කටේ. දැන් කටේ දතුත් නැහැ. විරූපී මිනිහෙකුට රටේ රජකම දෙන්නේ නැහැ. කොණ්ඩෙත් නැහැ. කළුයි කැතයි කටේ දතුත් නැහැ. ඊටාම විරූපී මිනිස්සු. දවසක් පින්වත්නි නවනන්ද පරපුර තමයි එවකට රාජ්‍ය කළේ රටේ. මොන පරපුරද? නවනන්ද පරපුර. නවනන්ද පරපුරේ නවවෙනි නන්ද තමයි නන්ද පරපුරේ නවවෙනි නන්ද තමයි රජකම් කළේ. නවවෙනි නන්ද රජුරුවන්ගේ ගෙදර තිබුණ දානයක් පින්වත්නි. මේ දානෙට බමුණන්ට තමයි දානෙ දුන්නේ. දැන් අදත් තියෙනවානේ විවිධ දාන නේද? උපාසක දාන තියෙනවා, උපාසිකා දාන තියෙනවා, වැඩිහිටි දාන තියෙනවා, ළමා නිවාස වලට දාන දෙනවා නේද? ඒවත් හොඳයි පින්වත්නි. හැබැයි ඒවම විතරක් නෙමෙයි. සසර කෙටි කරගන්න ආර්ය මහා සංඝරත්නය ප්‍රදාන බුදුන්ට මහා සංඝරුවන්ට දන් පහන් පූජා කරගන්න ඒක හිතේ කැලලක් නැතුව නේද? ඊළඟට මහා සංඝරත්නය වෙච්ච අපිත් තේරුම් ගන්න ඕන පින්වත්නි. ඇත්තටම ඉතින් කියන්න ඕන මමත් ආමුදුරු නමක් වුණාට ලංකාවේම බලන් ඉන්න ඔයත්තන්ට අපේ හාමුදුරුවරු ගාවක් තියෙනවා පින්වත්නි මහා පුදුම අහංකාරකම. පුදුම අහංකාරකමක් තියෙනවා. දායකයා නිවෙන්න සරල වෙන්න හාමුදුරුවෝ හිතන් ඉන්නේ මහා ඒජන්ත වගේ. එහෙමත් ඉන්නවා පින්වත්නි. ඒක ගැලපෙන්නේ නැහැ හාමුදුරු නමකට. වැරද්ද කියලා දෙන එක හරි. අඩුපාඩුව කියලා දෙන එක හරි. හැබැයි ඒජන්තකම ගැලපෙන්නේ නැහැ පින්වත්නි. මන්ත්‍රීතුමා හිතවත්ය කියලා, නගරාධිපතිගේ කුළුපගෙමයයි කියලා, ජනාධිපති උපදේශකයයි කියලා, වෙජරෝ එකක් දීලා තියෙනවයි කියලා. එහෙම ලොකු ගම් ගන්නවා නම් පින්වත්නි මේ පාන්සුකුල රෙද්ද පොරෝගෙන ඉන්න අපි මොකද්ද? මං ඔය ආවේ මගේ වාහනයක නෙමෙයි අන්නර මහත්තයා වාහනේ මං ආවේ. ඔයත් හිතන්න එපා මගේ වාහනේ ආවේ කියලා. මට තියෙන්නේ 50 ඩෑස් තල්ලු කරන ඩෙලිකා එකක්. මං එච්චර ලොකු තැනට වැටිලා නැහැ. අන්නර මහත්තයා වාහනේ මං ආවේ. සෞන්දර්ය මතක තියා ගන්න ඕන පින්වත්නි. මහකම් ලොකුකම් එපා. ඒක කාටවත් ගැලපෙන්නේ නැහැ. දැන් පැවිද්දන්ට කියවනේ උඩඟු නොව මහන කියවනේ. නේ උඩඟු වුණාම ලස්සන නෑ. ඒක පැවිද්දත් එමය ගියත් එමය. නේද? අහංකාර වුණාම ලස්සන නෑ. නිහතමානී වෙන්න ඕන. නේද? අර තියෙනවන්නේ පින්නත් ඔයත් දන්නවද? තල් ගහේ මල් එන්නේ මොකටද? තල් ගස්වල මල් එනවා දැකලා තියෙනව නේද? ඔව්. තල් ගහේ පළ හැදෙන්නේ පළ පිරෙන්නේ ගහේ විනාශයට.
උණ ගස්වල මල් පිපෙනවා දැකලා තියෙනවද? නැත්තේ නෑ පිපෙනවා. ඔය ඇත්තෝ දැකලා නැතු ඇති. උණ ගස්වල මල් අපි තියෙන්න දෙන්නේ නෑනේ මල් පිපෙන එක. ලොකු කාලයක් යනවා. ලොකු කාලයක් යනවා මහා කැලේ තියෙන උණ ගස්වල මල් පිපෙනවා. පිනවාද? උණ ගහේ මල් පිපෙන්නේ උණ පඳුර විනාශයට. බට ගස්වලත් මල් පිපෙනවා. බට ගස්වල මල් පිපෙනවා. බට ගහ පඳුරේ මල් ආපු ගමන් බට පඳුර විනාශයි. ඵල හටගන්නේ ගහේ විනාශයටයි. එහෙම තමයි අපිට. අපි හැමෝටම එහෙමයි. නේ? ඇති වෙන්න මහකම් ලොකුකම් ඇති වුණොත් එහෙම පින්වත්නි එතනම තමයි අපේ විනාශය. එතනමයි අවසානය. ඒ නිසා අපි ලස්සනට කටයුතු කරන්න ඕනේ. ඒකටයි මේ බණ ටික අහන්නේ. ඉතින් නවනන්ද රජතුමා හරිම අහංකාර කෙනෙක්. හරිම ලොකුකමක් තිබුණා. රජකම ඔළුවට ගාලා තිබුණා. නවනන්ද රජතුමාට. බමුණන්ට දානයක් දෙනවා නිවසේ. ඉස්සරහාම ආසනයක් අදලා තිබුණා ලස්සන. දැන් අපේ ගෙවල් වලත් එහෙමනේ නේ. හාමුදුරුවන්ට දාන දෙනකොට එහෙම නේද? ඔව් බුදු අම්මෝ බලන්නක හාමුදුරුවන්ට අපිට ඔය ඇත්ත කොච්චර සත්කාර කරනවද ඇත්තටම නේද? ළමයෙකුට කන්න දෙන්නේ නැහනේ ඔය ඇත්තෝ. ළමයෙකුට කන්න දෙන්නේ කට්ලට් හදනවා, අච්චාරු හදනවා, මෝජු හදනවා නේද? ඔය ඇත්තෝ හිටන් ඉන්නේ අපි කට්ලට් වලට හරි පෙරේතයි, අච්චාරු වලට හරි පෙරේතයි, මෝජු වලට හරිම පෙරේතයි, සුදු ලුණු වලට ඊටත් වඩා පෙරේතයි. කොහිල නම් අනිවාර්යෙන් හාමුදුරුවන්ට දෙන්න ඕන. මොකද හාමුදුරුවෝ කියන්නේ මූලක් ගායකාරයෝ. ඉතින් ඔහොම හිතාගෙන ඉන්න බලන්න කොයත් කොච්චර જાති දෙයියනේ වළඳ ගන්න බෑ. මෙහෙම බෙදලා බැලුවම කොච්චර જાති ඔයත් අපිට පූජා කරනවද නේද? ආසන පනවන හැටි බලන්නකෝ හාමුදුරුවරුන්ට. එහෙම කරන්න ඕන. බණ පොතේ කියනවා ආරේ උතුමන්ට එහෙම ආසන බැනුවා විශේෂ කුසල් සිද්ධ වෙනවා. ඉතින් බලන්නකෝ ගෙදර තියෙන මේ හොඳම පුටුවනේ ගන්නේ හාමුදුරුවන්ට. නේද? අක්කලාවට ගන්නෙ නෑ. ඔය දෑවැද්දට එහෙම හම්බ වෙච්ච පුටු තියෙනවා. ඒව රෙදි ඔතලා උඩින් තියලා තියෙන මොකෙකුටවත් වාඩි වෙන්න දෙන්නේ නෑ. නේද? ගුල්ලෝ ගහලා කුඩු හැරෙන කාලේ තමයි ගන්න කකුල් එල වෙනකොට. ඉතින් හැබැයි එහෙම නෙමෙයි ස්වාමීන් වහන්සේ නමක් ගෙදරට වැඩියම් බලන්නකෝ ඇතෝ ගෙදර තියෙන හොඳම පුටු අරගෙන වාඩි වෙන්න දෙනවා. නේද? වාඩි වෙන්න දෙනවා. හොඳම ඇතිරිල්ල ගෙනල්ලා එලනවා. හොඳම කුෂන් එක ගෙනල්ලා දානවා. නේද? ඔය ඇත්තෝ බිම වාඩි වෙනවා. නේද? අපි මොකද්ද කරන්නේ? දානෙට ඇවිල්ලා අපේ ඇත්තෝ පින්වත්නි. පරිපාල ගෙනෙන් පඩිකම. ගෙනෙන් බුදු පූජා. යකෝ ඕක නෙමෙයි අරක. මේ වරේ කියන. අර මිනිහට දාන එපා වෙනවා. ඒ මිනිහා කල්පනා කරන යකෝ තුම්මාලයා තාත්තා වෙනුවෙන් දාන දෙන්න බලන් හිටියා. මුන්දලා ටික ඇවිල්ලා පඩිකම ගෙනෙන් කියනවා. අරක ගෙනෙන් කියනවා. පඩිකම අරන් මගට එනකොට බේදම ගෙනෙන් කියනවා. බේදම අරන් මගට එනකොට හැරමිටිය ගෙනෙන් කියනවා. ඉතින් අර මිනිහා හිතනවා අයියෝ අවුරුද්ද දාන්න නම් ආයෙ දෙන්නේ නැහැ. ඉතින් ඔහොම හොඳ නෑ. ඔහොම හොඳ නෑ. අපි මේ වාදක් අපි මුස්ලිම් මිනිහට බයිනවා දෙමළ මිනිහට බයිනවා කතෝලිකයට බයිනවා මුන් අල්ලනවා රට අල්ලනවා කියලා උන් එක එක්කවත් රට අල්ලන්නේ අපිමයි පින්වත් විනාශ කරගන්නේ. අපි දෙගොල්ලම ගිහි පැවිදි දෙගොල්ලම එකතු වෙලා මේක විනාශ කරගන්නේ. අපි සාවධාන වෙන්න ඕන. ඔය ඇත්තෝ නොදන්නවා නම් නේද? ඔය ඇත්තෝ නොදන්නවා නම් කියන්න ඕන උපාසක මහත්තයෝ දැන් පඩික්කම අරන් එන්න. ඊළඟට උණු වතුර එක අරන් එන්න. දන්නේ නැත්නම් අපි ඔය ඇත්තන්ට කියලා දෙන්න එපා. ඇයි යෝධයෝ දන්නේ නැද්ද ඊළඟට මොනවද ගේන්නේ? කෙහෙල් ගෙඩි නෙමෙයි ඔය ගේනවා කියලා ඔහොම බයිනවා. ඉතින් ඒ නිසා එතකොට ආයේ අර මිනිහා කෙහෙල් ගෙඩි ගේන්නේ නැහැ මොකක් කරන්නේ නැහැ මිනිහා එන්නේ නැහැ පැත්ත බලන්න. ඉතින් ඒ නිසා පින්වත් හොඳ මේ ළඟේ දවසක පින්වත්නි එක පන්සලකම වැලි කන්දේ දානෙකට ගිහිල්ලා ඉතින් ඒ හාමුදුරු නීතියක් දාලා තිනවා බුලත් ඉර කාපු අය දානෙ බෙදන්න එන්න එපා කියලා. ඒකත් හරි නීතියත් හරි. මෙම් කටේ බේරි එන්න එපා කියලා දාලා තියෙනවා. ඉතින් මම මිනිස්සේ කනේ හොදි එකක් අරන් එනවා මෙහෙම බේරි. මං හිතනවා උඹ ඉවරයි අද රාජෝ. දැන් මං දන්නවනේ නීතිය. මිනිහා එනකොට මං හිතනවා උඹ ඉවරයි. ලොකු හාමුදුරු දැක්ක ගමන් උඹ ඉවරයි රාජෝ. කිව්වා වගේම දැක්කනේ. ත්‍රිපාල අරම්පලයක් හොද්ද කිව්වා. අනේ මොන ඇඹුල්ුණා. දෙන්නගේම වැරද්ද. ටිකක් හාමුදුරුවෝ හිතුවා නම් තවත් හොඳයි. අනේ ටිකක් ආසාවෙන්නේ මේක බෙදන්න ගේන්නේ නැත්තේ. එහෙනම් හාමුදුරුවෝ දානෙට යනකොට ලොකු බෙසීට් එකකුත් අරන් යනවා. කට පිය දාපු නැති කාට දෙනවා මේ පිය දාගනින් කට කියලා. නේද? ඒකට මොකක් හරි අර පොලිසිය මහතුරු ලයිට් පිච්චුනාම අල්ලනවා වගේ. දෙයනේ මේ ලයිට් එක වාහනේට නගිනකොට පත්තු වෙච්ච එක පොලිසිය දැක්ක ගමන් නිවිලා. ආර පැත්තේ දකුණු පැත්තේ හෙඩ් ලයිට් පත්තු වෙන්නේ නැහැ කියලා. මං කියනවා මාත්‍යෝ බල්බ් ටිකකුත් අතේ තියන් ඉන්නකෝ. ඉතින් බල්බ් එක අරන් අපි එන්නේ නැහැ නේ. මාත්‍ය බල්බ් එකයි කටරඬුවයි අතේ තියන් හිටියා නා. අපේ බල්බ් එක පිච්චිච්ච ගමන් අපි සල්ලි දෙනවා. මාත්‍යගේ බාල් කුලිත් දෙනවා බල්බ් එක දාගෙන අපි යනවා. මාත්‍ය ගානවා 7000 විතර දඩයක් බල්බ් එක පිච්චිලා කියලා. ඉතින් අපි බල්බ් මල්ලකුත් වෙනම අරගෙන තමයි පාරට බහින්න ඕන. එහෙම නෙමෙයි. එයා බල්බ් එක තියන් ඉන්න ඕන. රටවල එහෙම තියෙන්නේ. ඒකට ක්‍රමවේද තියෙනවා.
අවස්ථා දීලා තියෙනවා. ඒවට සැලසුමක් තියෙන්න ඕන ක්‍රමවේදයක්. එහෙනම් රැට පාරට බහින පොලිසිය මහත්තුරු ගැරිජ් බාසුයි පොලිසිය මහත්තයයි. ගැරිජ් බාසුයි පොලිසිය මහත්තයයි. එහෙම පාරට බහින්න ඕන. ඉතින් බලන්නකෝ බාදුන් නැහැලට රස්සාවක් තියනවානේ එතකොට. පොලිසියට බඳා ගන්නව බාදුන් නැහැලා. ගැරිජ් බාස්ලා බඳව ගන්න. ඇයි? ලයිට් පිච්චෙන ඒවා උලම් බයින් ඒවා. ලයිට් කන්නාඩි ගැරිච්ච, සයිඩ් කන්නාඩි මල්ලයි, බලුප් මල්ලයි රැට තියාගෙන පොලිසියත් එක පාරේ ඉන්නවා. බලන්නකෝ බිස්නස් එක. රස්සා නැහැ කියන ඔය තියෙන රස්සා. ඉතින් මම මේ කියන්නේ හැදුවේ පින්වත්නි ඕම වැඩ තියෙනවා. ඉතින් අපි ටිකක් සාවධාන වෙන්න ඕන හැමදෙනාගේ මේක අනිත් අයට බලාපොරොත්තු වෙන්න ඕන, ලැබෙන්න ඕන, පිළිවෙල අපි හදා ගන්න ඕන, ලස්සනට කතා කරන්න ඕන. ඒ පිළිවෙල අපි හදා නැත්නම් ඒක හරියන්නේ නැහැ පින්වත්නි. වැරද්ද කියන එක වෙනම දෙයක්. උජුපටිපන්නෝ, ඍජුපටිපන්න බව, ඍජු බව කියන්නේ වෙන එකක්. මූලග්ගාය කියන්නේ තව එකක්. නේද? දැන් මූලග්ගාය ඍජුපටිපන්නයි එකට ගලප ගන්න හොඳ නෑ පින්වත්නි. ඉතින් ඒ නිසා එimhe තියෙනවා. දැන් බලන්න පල්ලියක පින්කමක් වෙනවා නම් පින්වත්නි පල්ලියෙන් සල්ලි ටික දෙනවා. පල්ලියෙන් පොල් ටික දෙනවා. පල්ලියෙන් කොඩි ටික දෙනවා. පල්ලියෙන් වාහනේ දෙනවා. ඔක්කොම දෙන. ඉතින් අපි මේ සිතන පල්ලියට ගියාම හොඳයි කියලා. අපි පල්ලියට ඔරවනවා. පල්ලියට ඔරවලා හරියන්නේ අපිත් එහෙම වැඩ පිළිවෙලක් අපි හදනවා. එහෙම කරන අපේ ස්වාමීන් වහන්සේලා ඉන්නවා. තරුණ හාමුදුරුවෝ අපේ ඇත්තෝ ඉන්නවා. ගොඩාක් එහෙම හොඳ සමාජශීලී වැඩ කටයුතු කරන මම අර කියාගෙන ආවේ මොකද්ද? gedara දාන දෙනකොට හාමුදුරුවරුන්ට නේද? හොඳ ආහාර පාන සකස් කරලා දෙන්නේ. හොඳම දේවල් දෙන්නේ. පිරිසිදුවට දෙන්නේ. පිළිවෙලට දෙන්නේ. හොඳම ආසන පනවන්නේ. ඉස්සරහාම ඉන්න ලොකු හාමුදුරුවරුන්ට වයසක හාමුදුරුවරුන්ට නේද? හොඳ සැප පහසුවට පනවනවා. පිළිපස්සට යනකොට චූටි හාමුදුරුවරු ඉන්නේ. ඒ අයට මොකද? ඉස්කෝලෙන් බංකු ගෙනල්ලා තියෙනවා. අන්න ඒ වැඩේ නම් හරියන්නේ නැහැ රජෝ. ඇයි චූටි අයනේ? චූටි අයට ඉස්කෝලෙන් ඩෙස්ක් ගෙනල්ලා ඒකේ තියෙනවා. ලොකු අයට මේව හොඳ කුසන් පුටු තියෙනවා. නායක මහානායක අතිපණ්ඩිතලට මේව තියෙනවා. නේද? අර චූටි අයට එහෙම කරන්න එපා. දැන් ඔයත් පන්සලේ පූජාව තියන්න ගියත් එහෙමනේ. නේද? පූජාව තියන්න ගියත් චවින්ද මහත්තයෝ බලන්න මේ බෝධි පූජාව දින 20ක් තියලා දැන් අපිට ගිහිල්ලා කිව්වම අපි කියනවානේ අනේ උපාසකම් මේ බණට යන්න තියෙනවා අපිට පින්කම් වලට තියෙනවා පුංචි ආඳුරු පූජාව තියයි. නේද? දින 20ක් පූජාව දින 19ක් පොඩි ආඳුරු තියෙනවා. 20 වෙනි දවසට මං ගියාන් ඔයත් මොකද කරන්නේ? ඔව් ලියුම් කවරේක රුපියල් 2000ක් විතර දාලා මේව මට දීලා තව පිරිකරකුත් දීලා වැඳලා පොඩි ආඳුරන්ට දෙනවා. ඔව් ලයිෆ් බෝයි කැටේ ඉතින් තා මොකක් හරි දෙනවා නේද? අර හොරිය වලට ගන්න සබක් ඔව් ලයිෆ් බෝයි කැටයක් එක දැන් ඔය කාපාට තුවායක් දීලා එනවා. එහෙම කරන්න එපා. මොකද දින 19ක් පූජාව දී පොඩි ආඳුර. නේද? ඒ පුංචි ඇත්තගේ හිත සතුටු කරන්න ඕන. මගේ හිත නෙමෙයි. පිරිකර දෙක දෙන්නට මේක විදියට පූජා කරනවා නැත්තම් තියෙන විදියට දෙන්නටම පූජා කරනවා. එහෙම කරන්න ඕන. දාන ගෙදරත් එහෙමයි. දාන ගෙවල් වලත් එහෙමයි. හොඳට මතක තියාගන්න ඕන. පිරිකර පූජා කරද්දී පින්නවද? පිරිකර දෙන්න ඕනේ කියලා එකක් නැහැ. නමුත් ශාසනය පවතින්නේ ඔය ඇත්තන්ගේ පරිස්කාර පූජා කිරීම නිසා. නැත්තම් මේ පන්සල් වල ලයිට් බිල් ගෙවා ගන්නේ කොහොමද? ඔය හදන ඒවා හදන්නේ කොහොමද? පුංචි හාමුදුරන්ට උගන්වන්නේ කොහොමද? ඒවා කරන්නේ ඔය ඇත්තෝ පරිස්කාර පූජා කරන නිසා. ඒවයින් තමයි ඒ ඇත්තෝ ඒවා කරගන්නේ. ඒවල් දෙන්න ඕන. හැබැයි දාන ගෙදර පින්නන්නේ බෙදන්න එපා. බෙදන්න එපා. ලොකු හාමුදුරුවරුන්ට මේවා ඔන්න මම පුංචි කාලේ පින්වත්නි දානෙකට වැඩියා. චූටි කාලේ අවුරුදු 12ක් ඇති වයස. මානෙලා වැඩි කාලයක් නෑ. දානෙකට ගියා. දැන් චූටි අය ඉන්නවා 4-9 කන්සිමට වාලා. ඉතින් වටාත්තෙන් වාගෙන කුටු ගන්නවා. නේද? තාම හරිම අමුතුයිනේ. ඉතින් දැන් ඔන්න ඉස්සෙල්ලා ලොකු හාමුදුරන්ට ප්ලෑන් එකක් පූජා කෙරුවා. අපි දැන් ආයි වටාත්තෙන් වාගෙන අද ප්ලෑන් හම්බුනවා කියලා කියනවා. හරි උලක් ගගා ඉන්න පුළුවන් කියලා කියනවා. දෙවෙනි හාමුදුරන්ටත් ප්ලෑන් එකක්. තුන්වෙනියට ප්ලෑන් එකක්, පස්වෙනියට ප්ලෑන් එකක්. හයවෙනියට අටපිරිකරක්, හත්වෙනියට අටපිරිකරක්. අටවෙනියට දේවුරක්. නවවෙනියට කොපි පොත් දෙකක්, 10 වෙනියට හිටපු මට තබන් කෑලි දෙකක්. ඔන්න උලං ගාපු ඇටි. දැන් හරි මාප්සෙට් හිතේ ඉතින්. ඇයි ලොකු දෙනමට දුන්නවට විතරයි උන්දලගේ කාමරවල ප්ලෑන් කොට ගාලා. ඔයත් දීලා. නේ? පුංචි ඇත්තන්ගේ නෑ. දැන් ඔය රෙදි හොද ගන්න වොෂින් මැෂින් එකක් එන්න ඉතින් පන්සල් වලට එහෙම තියෙන තැන් තිබෙනවා. නමුත් වැඩි බහුතරයක් මම හිතන්නේ පොදු එකක් ගෙනිහිල්ලා පින්වත්නි ධර්මශාලාවේ කොහේ හරි දානශාලාවේ අයි කරලා චූටි හාමුදුරුවන්ටත් මේකේ ප්‍රතිපාදනය ලැබෙන්න හදන්න ඕන. නැත්නම් ලොකු හාමුදුරු කාමරේ තියන් උන්දගේ සිවුරු ටික විතරක් උන්ද හොද ගන්න. පොඩි අය ඉතින් අර ලිඳ ළඟට ගිහිල්ලා මේව හොදනවා. නේද? ඉතින් ඒ නිසා අන්න මේවත් තියෙනවා අපි කල්පනා කරන්න ඕනේ ඒවා.
ඒ නිසා මම මේ කියන්න හැදුවේ පුංචි අයට වෙනසක් කරන්න එපා. නේද? අපිත් එයිමයි නේද? දැන් ඒ ඉස්සර ආසන ලස්සනට හදනවා වගේ තමයි පේනවත්. දැන් ගෙවල් වල උනත් බලන්නකෝ. දැන් මේම ගාලා මෙන්න නිවසට බුදු සරණයි. කොහොම ලස්සනද මල් තියලා නේද? ඈ පහම්බැලක් වගේ කියලානේ කියන්නේ ගෙදරනේ මල් හිටෝලා. ඔය අලුතෙන් නෝනලා එහෙම කරාද බැඳලා ආවම ගොම ගන්නවයි කියනවනේ මුදුන් යටලියේ. ආපු දවස්වල විනාද. ආපු දවස්වල ගොම ගන්නවලු මුදුන් යටලියේ. මල් හිටෝලා රිවෙට බැඳලා ආපු ගම. අම්බෝගේ වටේම කොටනවා උදැල්ල. ගෙදර ඉඳිද්දි උදැල්ලක් අල්ලන්නේ. නැන්දම්මලා ගෙදර ආගම උදළු ඇලවංගු අරන් ගේ වටේම මල් හිටෝනවා, මිරිත් පාත්‍ය හදනවා නේද? ඈ තේ හදනවා, තේ හදන වෙලාවට මෙන්න බොලේ තේ හදනවා උදේ පාන්දර නැගිටලා ඉමිතිදී. හැබැයි අවුරුදු එකමාරක් යනකොට ගෑණි නෑ පේන්නවා. ඔළුවේ ඉඳන් පෙරෝගෙන බුදි අපි තේ හදන්න ඕන. හොඳ නිදි. නේද? ඉතින් මම මේ කියන්න හැදුවේ ගෙවල් වලත් එහෙමයි පින්නවාදී. මැද සාලේ එහෙම බලනකොට ලස්සනට පුටු සැටි තියලා ටීවී තියලා නේද? ලස්සනට හදලා දැන් මේ නවනන්ද මාලිගාවෙත් එහෙමයි. ඉස්සරහම ලස්සන ආසනයක් හදලා තිබුණා ලස්සන බමුණෙකුට. දැන් මගුල් ගෙවල් වල එහෙම ගිහලා බලන්න ෆොටෝ ගෑවුවට එහෙම පස්සේ නේ? ඔව් ලස්සනම කට්ටිය ඉස්සරහට තියලා ෆොටෝ අරන් තිනවා. කැටේ උන්ගේ කන විතරයි පේන්නේ. ඔළුව විතරයි එකෙක්ගේ පේන්නේ. කකුල විතරයි. උන් ෆොටෝ වල හිටිය 150කට විතර. එක දෙකකවත් නැහැ. ලස්සනේ උන් ටික විතරයි ඔක්කොටම වර්ධින්නේ. මේ කැමරා කොන්න මහත්තුත් එimhe. ඔය ඇල්ලුවට ඔය තරම් තියාගෙන හැමෝම අල්ලන්නේ නැහැ. ඔය ලස්සන දෙන්නේ තුන් දෙනෙක් බලන්නකෝ ඔක එඩිට් කරලා එනකොට කොහොමද කියලා. ඔය ලස්සනට රින්ගක් ඉනා වෙලා ඉන්න අයගේ 3 4ක් විතරයි ඕකේ තියෙන්නේ. ඔය දැන් පුරාම අල්ලනවනේ පැය දෙකක් තිස්සේ ඕක. ඔය ඇත්තෝ හිතනවා අයියෝ අපිත් ඇති හොඳට ඇති එහෙම කියලා. නැහැ ඕක එඩිට් කරලා එනකොට පින්වත්නි හොඳට ලස්සනට වාඩි වෙලා හිටපු. ලස්සනට hina වෙච්ච. ලස්සන 3 4 දෙනෙක් විතරයි ඔය මුළු පැය දෙකේම ඉන්නේ. අනිත් ඔක්කොම කපනවා. කපා හරිනවා. බලන්නකෝ ඒකෙත් ඇතිනේ. ඉතින් නවනන්ද මාලිගාවේ ඉස්සර ආසනයක් අදලා තිබුණා පිනද ඒ ආසනේ අදලා තිබුණේ ලස්සන හොඳ බමුණෙකුට උගත් බමුණෙකුට අපේ ගෙවල් වලත් එහෙමයි නේ සාලේ ලස්සනට හැඩ කරනවා ඉතින් මම ওই පහුගිය දවසක පින්නදී හම්බන්තොට ගිහිල්ලා මට ධර්ම දේශනාවකට ගිහිල්ලා මේ වැසිකිළියකට ටිකක් යන්න ඕන වුණා ඉතින් ඕන වෙලාව මම ඉතින් මේ මහත්තයාට කිව්වා මහත්තයෝ මට වැසිකිළියට ටිකක් යන්න ඕනේ කිව්වම ඕන මහත්තයාගේ මෙමෙ හීන් දාඩිය වැක් කරෙන්න පටන් ගත්තා වැසිකිළියට යන්න ඕනේ කිව්වා ටිකක් ඉන්න ආම්දුරනේ කියලා දිව්වා නෝනයි මහත්තයාගෙට. අපි දැන් ඉන්නවා මමයි මගේ රියදුරු මහත්තයයි හිටගෙන දොර ළඟ ඉන්නවා මුන් දෙන්න විනාඩි 10ක් විතර ගෙයින් එළියට බැද්දේ. දැන් කරන්න ගිය රාජකාරියත් මතක නැහැ. දැන් ඉතින් මොකද්ද කරන්න බෑ විනාඩි 10කට විතර පස්සේ මහත්තයා එනවා. ඈ වටිනා ආම්දුරනේ කියලා. මං යනකොට සවලක් තියෙනවා හේතු කොල්ල පින්නදී දොර ළඟ. මං දැනගත්ත වැලි මඩ තට්ටුවක් තියෙන්නේ නැති බාත්රූම් එකේ මූ සවල් ගහලා. ඈ කිව්වා වගේම පින්නදී වැලි ටික මුල්ලට එකතු කරලා තියෙනවා. ඈ බාත්රූම් එක මැරුණු කොට හොදන්නේ නැහැ පින්නදී. සාලේ අච්චර ලස්සනට තියාගත්තා. කුස්සිය ලස්සනට තියාගත්තා. මැරුණු කොට බාත්රූම් එක හොදන්නේ නැහැ පින්නදී. කවුරු හරි බාත්රූම් එකට යන්න ඕනේ කිව්වොත් තමයි හොදන්න දුවන්නේ. එමෙපා. ලස්සනට තියාගන්නවා. ලස්සනට තියාගන්න. තව දවසක් පින්නදී ඒත් හම්බන්තොටදිමයි. ඉතින් වැසිකිළිය මේම කියනකොට ඉතින් යකෝ මේ හාඳුනට දී වැඩියාවක් දන්නේ යන තැන කියලා. ඉතින් බින්වාදී දැන් මේ එක දවසට වෙච්ච ඒවා නෙමෙයි මොකද මේ ලංකාව පුරාම යනවනේ. ඔයත්තන්ට තේරෙන්නේ මේ උදාහරණ කිව්වේ නැත්තම් තේරෙන්නේ නැහැ. ඉතින් දැන් වැසිකිළියට යන්න ඕනෙලා මං කිව්වා මාත්‍යෝ වැසිකිළියට ටිකක් යන්න ඕන කොහොමද කිව්වම පොළු කෑල්ලකේ ටෝච් එකයි වතුර බාල්දියකේ අතර දුන්නා. දැන් පොල් මණ්ඩිය පෙන්නුවා මේ. හම්බන්තොට පැත්තේ කේල් මණ්ඩියනේ තියෙන්නේ මේ වැසිකිළිය. කිලෝමීටර් 2ක් විතර යන්න ඕන ගෙදර ඉඳලා. ඉතින් අපේ රියදුරු මහත්තයාට මම පොළු කෑල්ල දුන්නා. අලි ඉන්නවත් දන්නේ නැහැ. මුන්ද අපේ මම පොල්ලක් කරේ තියන් ටෝච් එකක් ගාගෙන මම බාල්දියක් අරගෙන යනවා මේ පොල් මණ්ඩිය. ඉතින් ගිහිල්ලා පින්වත්නි වැසිකිළියට ගිහිල්ලා දොර ඒත්තු කරනවා. දොර වැටෙනවා. ආයි ඒත්තු කරනවා ආයි වැටෙනවා. ආයි ඒත්තු කරනවා ආයි වැටෙනවා. දොර කොමාරි වහගත්තයි කියමු වහගෙන උඩ බැලුවම වහල නැහැ. තරු පේනවා. මං ගියා යමන් යන්න ඕන ඔය වතුර බාල්දියක් වීදිකොල්ල කියලා පොළු කෑල්ලක් බැද්දර වීදිකොල්ල අපි දෙන්න ආවා. ඈ ගේ හදාගෙන තියෙනවා වැසිකිළිය හදාගෙන නැහැ. නාන තැන හදාගෙන නැහැ. ඔය දුර්වලතා. මිනිස්සෙක් ගෙදරට ආවම හරිම අසරණ වෙනවා. කන්න වියන තැන ලිප ළඟ නේ සිංක් එක උඩ හට්ටි වලන් ටික ඌණු ගැඩිවිල්ලෝ ඈ මිනිස්සෙක් වතුර ටිකක් බොන්නේ නැහැ පින්නදී තියෙන හැටි දැක. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕන. අපේ පිළිවෙල ගේ ඉස්සරහා ඉඳලා සාලේ ඉඳලා නිදන කාමරේ ඇඳපු රෙදි ටික වලේ නවලා තියන්න ඕන.
වැසිකිළිය නාන තැන හොදලා කුස්සිය තියා ගන්න ඕන. ඕවා පින්නත් මේ දැන් කෙනෙක් හිතයි යකෝ ඕවද බනට කියලා. මේ බුදුහාඳුරු කියපුවා. බුදුහාඳුරු විනය කියනවා වැසිකිලි භාජනයේ වතුර ටික තියන්නේ කොහමද කියලා ඊටන් කියනවා. වැසිකිළියට ගියාම ඇඳුම ගැන පිළිපදින්නේ කොහමද කියලා කියනවා. බනට බුදුහාඳුරු. දේවා නොදන්න මිනිස්සු නම් කියයි යකෝ පාලිත් නැහැ මොකක්වත් නැහැ ඕවද තියෙන්නේ කියලා බලන්න. නෑ මේ බුදුහාඳුරු කියාපුවා කියන්නේ. වෙන ඒවා නෙමෙයි. කාමරෙන් එළියට බහිනවා නම් කොට්ටුරේ ගැට ගහලා හොදලා නවලා තියලා සකස් කරලා එළියට බහින්න. මොකද තව කෙනෙකුට නිදාගන්නේ ඇඳේ පුළුවන් වෙන නාපු ගම. ඉතින් වල් කපලා මේ කැලෑගිනි තියලා තමයි කාමරේ නිදා ගන්න ඕනේ. ඇයි අරුන්ද ඔක්කොම ඇඩි කරලා ගිහිල්ලානේ? එහෙම නෙමෙයි. බලාපු පොත්පත්තර ටික පිළිවෙලකට තියලා කොට්ටුර ටික පිළිවෙලකට තියලා ඇඳපු රෙදි ටික ඒ තැන් වලින් තියලා නේ ගාපු පුයර බෝතල් වහලා තියලා සෙන්ට් බෝතල් වහලා තියලා පුටුව එතෙන්ට හදලා තියලා ඕකනේ පිළිවෙල කියන්නේ. ඔතනින් මේ පින්වත්නි හදා ගන්න ඕන. ජීවිතේම හදා ගන්න ඕන ඔතනින්. දැන් ඉතින් කාමර පිළිවෙලට හදන්නේ කොහමද? ඔළුව දිහා බැලුවම පේනවන්නේ පින්වත්නි පිළිවෙලක් නැහැ කියලා. ඉස්සර තෙල් ගාලා හිත පීරන්නේ නෑනෝ. ඔහොම කිව්වට දැන් තෙල් ගාලා හිත පීරන්නේ නෙවෙයි තෙල් ගාලා කොණ්ඩේ අවුල් කරගන්නේ නෑනෝ කියලා වගේ. දැන් නිකන් පිස්සු වැටෙනවා වගේ කොණ්ඩේ අවුල් වෙච්ච තරමට තමයි පින්වත්නි ලස්සන. දැන් අවුල් කරනවා. ඉස්සර අපි තෙල් ගෑවා දැන් ජෙල් ගන්න. ජෙල් ගාලා මෙහෙම කරනවා. ඒතකොට තමයි හැඩ පින්වත්නි. නේද? ඉතින් ඒ නිසා මතක තියාගන්න පිළිවෙල කියන එක ලස්සනට හදා ගන්නට අවශ්‍යයි. දැන් පින්වත්නි චාණක්‍ය මේ රජමාලිගාවට ගිහලා ඉස්සෙල්ලම තිබුණු හදලා තිබුණු ආසනේ වාඩි වුණා. ලස්සන බමුණෙකුට හදලා තිබුණා. දැන් බමුණු ටික කතා වෙනවා අනේ බලන්නකෝ හරිම කැත මිනිස්සෙක් ඉස්සරහාම ඇවිල්ලා වාඩි වුණා. බමුණු ටික කසුකුසු ගන්නවා. හරිම කැතයි නේද කියලා. ලස්සන මිනිස්සෙකුට එන්න කියන්නේ මේ ඉස්සරහා සීට් එකට. රජතුමාටත් ගිහිල්ලා කොමා කැත කළු එකෙක් ඇවිල්ලා ඉස්සරහින්ම වාඩි වෙලයි කියලා. රජතුමා ඇමතියන්ගේ අතේ පණිවිඩය එවුවා ඕක වල්ලලා එළියට දාපිය කියලා. ඒත් ගියේ නෑ කිව්වා මෙතන බුද්ධිය මට සමාන කරන්න බෑ වෙන කාටවත් ඒ නිසා මම යන්නේ නෑ කියලා. ඇමතිවරු ඇවිල්ලා අල්ලලා එළියට දැම්ම. රජතුමා කිව්වා ආපු නිසා බත් පැකට් එකක් දෙන්න කියලා. මේ චාණක්‍ය මොකද කළේ පින්වත්නි? අඩි හප්පල ඇඟිල්ල දික් කරලා කිව්වා බලාගමු. නේද? බලාගමු. අදින් පස්සේ නව නන්ද පරපුර ඉවරයි කිව්වා. වෛරේ. නහි වේරේන වේරානි සම්මන්තිද කුදාචන. අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තර. දවසක් මං යනකොට බස් එක පිටිපස්සේ ගහලා තියෙනවා පින්වත්නි ඉරිසියාව නේද? රුසියාවට වඩා ලොකුලු ඉරිසියාව. ඔන්න බලන්නකො. කොයිද තියෙන්නේ? රුසියාවේද? නෑ හිතේ. ඔය නැත්තන්ගේ හිතේ තියෙන ඉරිසියාවේ තරම බලන්න. පන්දරට ගියාම ඉරිසියාව. දන්දරට ගියාම ඉරිසියාව. කුඩු කේඩුකම්, කුවකකම් නේද? කොතනක් තියෙන්නේ? නැද කියන්නේ කොහමද? පන්සල් ගියාට පස්සේ පැදුරු හංගන්නේ නැද්ද? කණු වලට පොර බදන්නේ නැද්ද? ඊට පස්සේ පින්වත්නි ආධාර දුන්නට පස්සේ ලයිත්වේ නම කියව ගන්න පොර බදන්නේ නැද්ද? රණ්ඩු වෙලා ඉන්නවනේ සමහර අය පන්සල් වලින් නම කිව්වේ නැහැ කියලා. අඩි හප්පල ඉන්නේ කඩන පින්කම්. යටේ දානෙට. එහා පැත්තේ පන්සලට යනවා. ඇයි නම කිව්වේ නැහැ? නේ? එහෙම සමහර අය කවිච්චි පූජා කරනවා පන්සල් වලට පින්වත්නි. අනේ ලොකු ආම්ද්‍රෝ මැරෙනකම්ම කවිච්චිය පූජා කරපු එකාගේ නම කියන. ඒක කියලාම පණ යනවා ලොකු ආම්ද්‍රෝ. වෙන එකේ නමක් කියන්න වෙන්නේම නැහැ. හැමදාම මයික් එක අතර ගත්තම් කවිච්චිය ළඟ තියෙනවා නම් ලොකු ආම්ද්‍රෝ කියන්නේ මොකද්ද? විමල දේන මහත්මයා. ඔය කවිච්චිය පූජා කරේ විමල දේන මහත්මයා. උන්දගේ 100ත් මේ පන්දරට එක එක ಜಾති පූජා කරුවා. හැමදාම මයික් එක ගත්තොත් ආම්ද්‍රන්ට ඔය ටික කියනකොට ඇරෙන්න වැඩි දෙයක් නැහැ. ඕක නොකියු දාන්න තරන්නේ. මොන මිනිස්සුගේ ඇටි? ඉතින් ඕක ගම නෙමෙයි. කුඩු ගේඩු ගම නෙමෙයිද? මල් වට්ටිය හංගනවා පන්සල් ගියාට පස්සේ. නේද? ඒ නිසා පින්වත්නි මනුස්සකම් දරුවන්ට පුරුදු කරන්නට කෝකකම් එපා. ඔබ විශ්වාස කරන්න මේ ළඟදී එක ගමක පින්වත්නි පාර හදනවා. තමන්ගේ ගෙදර ඉස්සරහා මේම පාර හදනවා. කවුද හදන්නේ මොකද අපිට වැඩක් නැහැ. යන්න බැරි මඩ පාර හදනකොට පාර හදන මිනිස්සු ඒ ළඟ තියෙන ගෙදරකින් ගිහිල්ලා ආලා තිනවා අයියේ අපිට බදාම ටිකක් කනා ගන්න වතුර ටිකක් වතුර මෝටරේ ගහන්න ඕන 10 පාරක් විතර. උඹලා ගෙනල්ලා හදලා ඵලයන්. කිව්වනේ. තමන්ගේ ගෙදර ඉස්සරහා පාර ඩිංග හදන එකට මෝටරේ 10 පාරක් ගහන්න වෙනවයි කියලා වතුර ටික දොදී උන් වතුර බැරල් එකට ගමෙන් ගෙනල්ලා උන්ගේ පාර හදලා යන්න ඕන. ඔන්න මිනිසුන්ගේ කුක්කකම. ඇයි හිතෙන්ට වැටිලා තියෙන්නේ? ඇයි මනුස්සකම් නැද්ද පින්වත්නි? අපි කල්පනා කරන්නේ අපිට විතරයි අපේ ළමයින්ට විතරයි අපේ අයට විතරයි වෙන අයට ඕනේ කියලා. එහෙම වෙන්න එපා. ලෝකේ බද්ධ වෛර කීපයක් ගැන තියෙනවා බණ පොතේ. පළවෙනි එක තමයි පින්වත්නි බස්සගේ කපුටගේ වෛරය නේද? ඔය අතෝ දැකලා තියෙනවද?
දවල් කාලෙට බස් එක අහු වුණොත් කාක්කෝ මොකද කරන්නේ? එලෝල කොටලා මරනවා. රැට කාක් එක්ක අහු වුණොත් බස්ස කොටනවා නේද? ඔව් කැලේ තිබුණයි කියනවානේ පින්වත්නි. කුරුල්ලන්ගේ රජා තෝරන තරඟයක් නේද? කුරුල්ලන්ගේ රජා තෝරන තරඟයක් තිබුණා. කාක්කා යන්න ටිකක් පරක් වුණා. බස්ස කලින් ගියා. ඉතින් බස්ස වගේ ඉන්නේ කානේ කොහොමද බස්සයි කියන්නේ? නේද? හැමෝම එකතු වෙලා කුරුල්ලෝ ටික ගියා අනේ රජකමටපත් කරනවා නම් මේ බස්ස තමයි හොඳ කියලා. ඇයි මොකද ඇහුවා මූ බස්ස වගේ ඉන්නවා කොයිනා වෙන්නේ නැහැ කතාවකුත් නැහැ. ඇහැක්ද දන්නේ නැහැ බැරිද දන්නේ නැහැ මොකක් කරන්නේ ඔහෙ ඉන්නවා. ඉතින් මූ තමයි රජකමට හොඳ කියලා ඔන්න රජකම. කාක්කත් ගියා. කාක්කා ගිහිල්ලා ඉතින් ඇහුවා අයියෝ මම එන්න ටිකක් ප්‍රමාද වුණා. ඔව් ඔබ එන්න කලින් අපි රජතුමා පත් කරගත්තා කිව්වා. කවුද රජ වුණේ කිව්වන් පස්සේ ඔක්කොම පෙන්නවා මේ බස්සව. කාක්කා කිව්වා මොකද්ද බණ්ඩින්ගක් ඉනාවයන්කෝ රජ වෙච්ච දවසේ බස්ස වගේ ඉන්නේ නැතුව කියලා. බස්සට කේන්ති ගියා. එලෝගෙන ගිහිල්ලා කෙටුවා. එදා ඉඳලා කාක්කට බස්සට කාක්කත් පෙන්වන්න බෑ පිටු. දෙන්න තරහයි. තව එකක් තියෙනවා ණයයි පොළඟයි. ණයයි මුගටියයි. ණයයි පොළඟයි. නේ? බද්ධ වෛර නේද? බද්ධ වෛර තියෙනවා. තව ඒවා තියෙනවා පින්වත්නි හොඳ ප්‍රසිද්ධ එකක්. කියන්න බලන්න. තව හොඳ ප්‍රසිද්ධ එකක් තියෙනවා. මොකද්ද? ඒක බැරි නම් බතුත් බෑ. මොකද්ද? නැන්දම්මයි ලේලි. උපන්දා ඉඳලා මේ මන්නේ මං අර මුලිනුත් කියාගෙන ආවේ. ලක්ෂ 35ක් වේදම් කරලා ලේලියක් ඇඳන් ඉන්නේ මගුල් කාලා නැන්දම්මයි හිටන් ඉන්නේ සත්තු අතර කොළ දිවියෙක් කඩම් බැන්නා වගේ පිනවලු. ලක්ෂ 35ක් දීලා නටලා ගායලා තමයි ගේන්නේ. අර නැන්දම්මට හිතෙනවා නිකන් කොළ දිවියෙක් පැන්නා වගේ සත්තු අතර. මූ කාගෙන යයිද? එහෙම හිතේ තියෙනවා. දැන් අපි ආන්නෙත් එහෙමනේ පිනවන්නේ. ලේලි කෙනෙක් ආගමන් අපි මොකක්ද දාන්නේ? ඈ? ඔව් ලේලි කෙනෙක් ආගමන් නේද? ලේලි කෙනෙක් අසාද බන්දලා ගෙදරට ගෙනාපු ගමන් සතියක් විතර ගිහිල්ලා අක්කා කෝල් එකක් දීලා නංගෙන් අහනවා නංගි කොහමද? ලේලි පොඩ්ඩ හොඳයිද? කියලා කියනවා. අක්කා එමින් කියනවා ඉන්නවා මෙතන ඉන්නවා තුගානවා පස්සේ කතා කරන්නම් කියලා කියනවා. කොහොම කියලා ටිකවලු. ඉතින් ඒ පස්සේ ගන්නවා ඇන්දෑවට අක්කට කෝල් එක. මේ මොකක්ද අර අක්කා කිව්වේ ලේලි පොඩ්ඩ කොහොමද ලේලි පොඩ්ඩ හොඳයිද කියලා. හොඳයි දැනට. උන්දා මාත් එක නටන්නේ රජෝ. ඉංග්‍රීසි නැන්දම්මගෙන් තමයි උන්දා කෙලෝ ගන්න කියලා කියනවා. ඉතින් නැන්දම්ම බලන් ඉන්නේ ලේලි මට්ටු කරන්න. ලේලි බලන් ඉන්නේ නැන්දම්ම මට්ටු කරන්න. ඉතින් උපන් දා ඉඳලම නැන්දම්මයි ලේලි තරහයි. නැන්දම්මයි ලේලි විතරක් නෙමෙයි කාන්තාව දෙන්නෙක් අරගෙන එකට තිබ්බොත් තරහම තරහ දෙන්නේ. ಜಾති දෙකක් තමයි වෙනවා. කවදාවත් කාන්තාවකට බෑ තව කාන්තාවක් මම කියන්නේ සමස්ත ගතිගුණ ගැනයි. පුද්ගල චරිත වශයෙන් ගත්තන් ඉන්න පුළුවන්. හැබැයි පිරිමි හොඳයි කියනවා නෙමෙයි. මේ ලෝකේ ක්‍රමය ගැනයි මේ කියන්නේ. එව නැතුව කාන්තාවන්ට ඍජු කරලා කියනවා නෙමෙයි. කාන්තාව දෙන්නෙක් එකට තිබ්බොත් අනිත් කාන්තාව බලන්නේම අනිත් කාන්තාවගේ වැරැද්දක්. නේ මාත්‍ය ආනවනේ සමාජලට කොහොමද නෝන? අර ලතා ලස්සනයි නේ. ලස්සනයි ඉතින් තොටත් ගෑනු කිව්වොත් ඉතින් පරමේ යන්න කියලා කියනවා. එහෙම කියනවා. ආසනේ නෝන කෙනෙක් ලව ලස්සනයි කියනවනම් නේ කැමති නෑ අම්මෝ මරාගෙන මැරෙන්නේ නෑ මරනවා නේද ඔය ඉරකවල වල එම ගිහිල්ලා තියෙන්නේ නෝනලා එහෙම කරලා නේද තව කාන්තාවක් ලස්සනයි කියන එක තරම් පින්වත්නි කාලා ඉන්න බැරි වැඩක් වෙන නෑ වෙන ඕන එකක් පුළුවන් වකුගඩු දෙක ගලවන් ගියයි කියත් ඉන්න පුළුවන් ඈ අක්මාව ගැලෙව්වයි කියවත් ඉන්න පුළුවන් හැබැයි මහත්ය වෙන ගැහණියෙක්ගේ ගුණරුව කිව්වොත් නම් මරන්නේ නෑ කියතන ඔන්න තරහා කොහමද කියන්නේ නේ නෝනලා දෙන්නෙක් එකතැන තිව්වොත් පින්වත්නි දකින්නෙම අනිත් කෙනාගේ වැරදි නේ බලාපන් අන්න කොණ්ඩේ පීරලා තියෙන හැටි ඇඳලා ඉන්නේ ඇඳුම එක නෝන කෙනෙක් අඳින්නේ අනිත් නෝනා ඇඳපු විදියට නෙමෙයිද ඈ ඔව් නගරේ හරි ටවුන් එකේ හරි ඉස්කෝලේ ළඟ හරි යනකොට කාන්තාවක් ඇඳන් යනවා හරි විලාසිතාවක් දැක්කොත් මෙයා ඉක්මනින්ම ඇවිල්ලා කොණ්ඩේ මෝත්තරේ මේ පැත්තට දාලා අර විදිහට දාලා කලිසම් ඇඳ මේ කලිසම් අඳින්න බෑ බකලයි බස් එකක් යන්නේ නැහැ කකුල් දෙක අතෙන් කලිසම් ගන්නවා. ඔව්. ඒ වුණාට ඉතින් කොහොම හරි කලිසම් ඇඳගෙන යනවා. අරුන්දට කලිසම් ඇඳුනාට මේ උන්ද ඇඳලා පස්සේ බස් යන්න පුළුවන්. ප්‍රයිවට් බස් කාර්යය යනවා කකුල් දෙක පල්ලි. මේම තියෙන්නේ. ඉතින් කොහෙද කලිසම් ඇඳන් යන්නේ?
එහෙම උනාට කමන්නේ කොහොම හරි කලිත මැදන් යන්න ඕනේ. නිකන් බොරු කකුල් කාරයෙක් එනවා අන්න පෙරහැරේ වගේ නිකන් පිටපත්. ඉතින් යන්නගෙන යනවා. ඒ මොකද? හරියා දිනවනේ. දැන් අනිත් එක තමයි බයික් ලෙඩේ. අම්බෝ ඒක පින්වාදී මැලේරියාවටත් වඩා දරුණුයි. බයික්. මාතුරුන්ට ඉන්න නෑ කෙවල්. මොන බයික් පදින්න තියා පින්වාදී හරියට කකුල කෙලින් ගහ ගන්න බෑ පොළොවේ. ඉතින් බයික් පදින්නේ කොහොමද? දැන් කවුරු හරි නෝන කෙනෙක් ඉතින් අර බයික් එකක් එහෙම පැදගෙන යනවා දැක්කම දැන් ඉතින් ගෙවල් වල ඇවිල්ලා එක කෙලියට වලි ගෙවන්න දෙනවා බයික් තොට තමයි බැරි මට බයික් එකක් අරන් දෙන්න ඈ බයික් එකක් නැත්නම් හෙල්මට් එකක් හරි මං ගේනවා කියලා හෙල්මට් එකක් ගෙනත් තියන් ඉන්නවා. ඉතින් මාත් ඇවිල්ලා ගලා තියෙන ණයක් වෙලා හරි බයික් එකක් අරන් දෙනවා. අයියෝ නාර ඉන්නවා ජාතික රෝහලේ මේම උඩ තියාගෙන අඬු කැඩිලා. ඉතින් මාත් යා දෙයියන්ට කියනවා මං තොට කිව්වා නේද ඔය ටික අඬු කඩා ගන්න නැතුව ගෙදර හිටාන් කියලා. එහෙම හදිසි අනතුරු එකේ ජාතික රෝහලේ පින්නත් ඉස්සර හිටියේ මාතුරු විතරයි වැඩිපුර. දැන් නෝනලා ඉන්නවා තුනටි පන්නගෙන කකුල් කඩාගෙන බයික් පැදලා. බයික් එකේ මූණක් නැහැ නෝනගේ තුනටියක්. ඔව්. ගොඩාක් බයික් තියෙනවා පින්නත් පදින්න පුරුදු වෙනකොට ඒකේ යන්න පුළුවන් තත්ත්වයක් නැහැ. රබර් ගත් වලයි පොල් ගත් වලයි ගල් මුල් වලයි හප්පලා යන්න පුළුවන් තත්ත්වයක් බයික් එකේ නැහැ. ඈ ඇයි මේ? ඉරිසියාව. ඉරිසියාව. අයියෝ අපිට බැරිද? පුළුවන් මිනිහෙකුට කරගන්න ඇරලා අපි ඉන්නවා මිසක්කා නේද? ඈ තමන්ගේ තරමට තමන් වැඩ කරන්න ඕන පින්නදී අනුන්ගේ තරමට නෙමෙයි. ඕක තමයි විනාශෙ පින්නදී. ගොඩාක් ගෙවල් වල විනාශෙට මුල ඕක. අනුන් දිහා බලලයි අපි වැඩ කරන්න යන්නේ නැහැ. අපිට ලැබෙන විදියට අපේ මහත්ය හම්බ කරන විදියට අපේ ගෙදර තියෙන තරමට අපි වැඩ කරන්න. ඒ නිසා ඉරිසියා කරන්න එපා. නහි වේරේන වේරාණී සම්මන්තියද කුජාචනං අවේරේන මේ දරුවන්ටත් කියලා දෙන්න. වෛර කරන්න පුරුදු කරන්න එපා. වෙනත් ජාතික දරුවෙක් දැකලා වෛර කරන්න පුරුදු කරන්න එපා. වෙනත් ආගමිකට වෛර කරන්න පුරුදු කරන්න එපා. පල්ලියක් ළඟින් යනකොට ඔරවන්න පුරුදු කරන්න. මේ හොඳ නෑ. ඒත් ආගමක්. අපි ගරු නොකරන එක වෙනම කතාවක්. නමුත් ඒ ගරුත්වය දක්වන්න ඕන. ගරු කරන පූජාච පූජනීයාන. පුදලයි පිදුම් ලබන්න ඕන. පුදලයි පිදුම් ලබන්න. පුදන් නැතුව පිදුම් ලබන්න බෑ. ඈ යම් දෙයකට අපි ගරු කරන්න ඕනේ යම් දෙයක විශ්වාසයක් තියෙන එකට ගරු කරන්න යම් සංකල්පයක් තියෙන අපි එකට ගරු කර ඒක මේ දරුවන්ට පුරුදු කරන්න ඕන. එහෙමයි අපිට ඉදිරියට යන්න. එතකොට ගරහගෙන ඉදිරියට යන්න බෑ පින්වත්නි. ගරහලා යන්න බෑ. කොන්තර මතක තියාගන්න. අනිත් ජාතිකයොත් පුරුදු වෙන්න ඕන අනිත් අයත් පුරුදු වෙන්න ඕන අපිත් පුරුදු වෙන්න කිසි කෙනෙකුට ගරහන්න නැතුව වැඩ කරන්න ඕන. ගරහලා හරියන්නේ නැහැ පින්වත්නි. ගරහන්න එපා. ඊළඟ එක තමයි පුංචි කාලේ ඉඳලම මේ ළමයි දැන් අපි පුංචි කාලේ වගේ නෙමේ චමින්ද මහත්තයෝ මේ දරුවෝ හරි බුද්ධිමත් නෙනේ. අපි පුංචි කාලේ නම් මේ ලෝක දෙයක් දන්නේ නැහනේ නේද? ඈ අපිට කියනවානේ අම්මලා ඔන්න බාබුව ඇතින්නියා ගල් අරබේ සිටින්නියා බාබුට බයේ දුවන්නියා ඈ ඔව් ගලින් ගලට පනින්නියා. ඉතින් අපි කට ඇරන් බලන් ඉන්නවා. ඇතින්නියා ඉන්නවා ඇති ගල් අරබේ වෙන්න තියෙන්නේ. ගලින් ගලට පායිනවා ඇති අපිට බයේ දුවනවා ඇති කියලා අපි හිතාගෙන ඉන්නවා. බොරු අමෝලික බොරු කිව්වා. බොරු කියලා රවට්ටනවා. දැන් මේ පොඩි උන්ට බිල්ලෝ එනෝ කිව්වම උන් බලන් ඉන්නව කඩුල් ළඟට වෙට. මොකද කියලා අම්මා ඇහුවම කියන බිල්ලෝ එනකන් කියලා. දැන් ඉස්සර අපිට බිල්ල එනවා කියවන් අපි බයයිනේ ගෙයි මුල්ලට ගිහලා ඇංගෙනවා. දැන් ළමයි එහෙම නැහැ. හරි බුද්ධිමත්. ඒ ළමයින්ට හරියට සිවුම්ව නේද? ඒ ඥානේ නුවණ දෙන පහුගිය දවසක මං ගියා පින්නවාදී දරුවෙකුට අකුරු කියවන්න. මං ඉතින් ටැග් එකක් අරන් ගිහලා පොත අරගෙන අර අයන පොත අරගෙන අපි නම් අකුරු කියන්න ගිය දවසේ මතකයි යාන්තමට ආඬනවා ඉකි ගගා නේ ලෝවි ගෙඩි දෙක වගේ ඇත් දෙක කඳුළු ගෙඩි කඩන් ගන්න ඔට්ටු බේරෙනවා බය වෙලා මේ පොඩි එකා මොකේ මොන බය වීමක්වත් නැහැ මං ටැග්ගකුත් අරගෙන ගිහිල්ලා මං කව පුතා ටැග්ගක් තියෙනවා මේ අකුරු කිව්වොත් දෙනවා කියලා ඔළුව වෙනවා හොඳයි දෙන්න කියලා කිව්වා මං ඉතින් ටැග්ගත් පැත්තකින් තියලා මං පොත පෙරලා මං කව අයන්න කියලා කිව්වා දැන් අම්මලා බලාගෙන ඉන්නවා අපේ සුදු මාත්‍යා අයන්න කියයිද සාදු කියනකොට කියලා දැන් අයන්න කිව්වනම් අන්න හරි වැඩි නේද ඈ ඉතින් දැන් අම්මලා බලාගෙන ඉන්නවා දැන් මං ඉතින් අයන්න කිව්වා මූ කිසි වගක් නැහැ මූණ දිහා බලන් ඉන්නවා දැන් මටත් හරි විදි ලැජ්ජාව දැන් ටැග්ගකුත් අරන් ගිහලා මූට අයන්න නැගුවා මූ කියන්නේ ආයි කිව්වා අයන්න කියලා ඒත් මූ කියන්නේ කඩේ ගිහලා ගාගෙන ආයි මං අයන්න නැගුවා මාළි කිව්වා දැන් මේක හරි පෙහෙලිකාවක් මං ආයන්න කිව්වා මූ ඒත් අලී කිව්වා. ඉතින් මේක හරියන්නේ නැති නිසා මං අර අම්මා කියන එකට මේම ඇඟිල්ල තියලා ගපුතේ අම්මා කියලා කිව්වා. අලී කිව්වා. බලුට මූ කියන්නේ මම කියන්නේ හරියට කියලා.
ඒ කියන්නේ ඌ කලින් දැනන් ඉඳලා තිනවා ඒක අම්මා කියලා. ඌ කියන්නේ හරි ආම්දුර හරියට ඒක අයන්න. එක නෑ අයන්න. ආම්දුර කිව්වා හරියට. අම්මා ඒකත් අම්මා තමයි. ඒක හරි අම්මා ආම්දුර කිව්වා. දැන් උගෙන් තෑගි ගන්න වෙලා මට. ඔන්න පින්නත් ළමයින්ගේ තත්ත්වය. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕන දැන් ළමයි පින්නත් ඉස්සර අපි වගේ නෙමෙයි. ඉස්සර අයන්න කිව්වම් බාදේ. බුදුහාම බෙල්ල මිරිකෝලෝන අපිට අයන්න කියලා කියවන්නේ. කියන්නේ නැහනේ. දැන් කො පොඩි උන් දන්නවා අයන්න කියලා. ඉස්සරම දැනගෙන ඉඳලා තියෙනවා. උන් අපි දන්නවද කියලා බලන්න කියවන්න ගියා. මේ මූ දන්නවද අයන්න මේක කියලා ඌ බලන්නේ. එහෙමයි දැන් බලන්නේ. ඒ නිසා පින්නත් හොඳට මතක තියාගන්න දැන් දරුවන් බුද්ධිමත්. දැන් මේ චූටි ළමයි ඉන්නවනේ. ඔය පෙර පාසල්ලත් යන්නේ නැති පුංචි ළමයි ඉන්නවනේ පින්නත් මේම ෆෝන් එක අරගෙන නේ මේම පාලට කරලා data on කරලා YouTube එකට මේම කරලා නේ අර ටිකේ ඉන්න දින්දුව දා ගන්නවා. දාගෙන බලන් ඉන්නවා. කකුල් දෙකක් තුරේ මොකද්ද පුතා බලන්න. මම ටිකේ බලනවා කියලා. data on කරලා බලන් ඉන්නවා. කවුරුවක් කියලා දෙමුකෝ පන්ති ගියා. ගණන් වලට පණ යනකම් පන්ති යන උට ගණන් බෑ. ඉංග්‍රීසි වලට කප්පරක් සල්ලි දීලා දෙනවා ඉංග්‍රීසිත් බෑ. නේ මොකෙක්වත් කියා දීලා නැති එක ඌට පුළුවන් නේ පින්නන්දි කොහෙන්ද පුළුවන් උනේ බලන්න. නේ කවුරුවත් කියා දුන්නද කියන්නකෝ. මේ පුංචි ළමයි ඉන්නවනේ ෆෝන් එකක් අහුවෙන්න තියන්න බෑ. අරගෙන ගේම් ගහනවා. තාම ඉස්කෝලේ යන්නෙත් නැහැ. උන් දන්නවා මේකේ ගේම් තියෙනවා කියන්නේ. ඔබලා කොහොම හරි හොයා ගන්නවා. data on වෙන්නේ නැත්නම් බෑගිරි ගහලා අඬනවා මේක on කරලා දෙන්න කියලා අඬනවා. උන්න බලන්නකො පින්නන්දි කොහෙන්ද ඉගෙන ගත්තේ. ඉතින් අපි වගේ මෝඩද කියලා බලන්නකො. අපිට කිව්වා නම් ගලින් ගලට පරිණියා කියලා අපි කට අරගෙන ඉන්නවා. නේද? දරුවන් කියන බොරු පින්වත්නි දරුවන්ගේ දඟකාරකම් හොඳ පැත්තට යොදවන්න. දරුවන්ගේ දක්ෂතා පැත්තට යොදවන්න. මොකද බොරුවක් කියන්න බෑනේ පින්වත්නි. බොරුවක් හදාගන්න බැරි නේ. ළමයි බොරු කියන්නේ බොරු හදන්න පුළුවන් නිසා. දැන් ඉතින් බලන්නකො දැන් ඔය නවකතාවේම ඔය ලියපු තාරුණ්‍යයේ නවකතා ආරෝමයේ තියෙන ඔක්කොම ඇත්තද? ජනකගේ අරලිය හෝටලේ ඉන්දියාප්පයි පොල් සම්බලුයි බතුයි අනුරාධපුරේ දුන්නේ. මොකෝ එහෙම එකක් තිබුණාද අනුරාධපුරේ? නෑ අමූලික හද්ද බොරුවක් නේ. ඌට බොරු ලියන්න පුළුවන් දැන් නවකතා ලිව්වේ. දැන් ළමයි ගෙදර යමක් ගියාට පස්සේ ටෝකෝ ඇනලා බය කොල්ල එහෙම නෙමෙයි. ළමයාගේ යම් හැකියාවක් බොරුවක් හදන්න පුළුවන් වෙන්න එපා පින්නත්. බොරුවක් හදන්න බැරි නම් ඒ ළමයා වැඩන්නේ නැහැ. ඒ හදපු බොරුව හොඳ පැත්තට අරක ටෝකෝ ඇනලා තෝවායි බොරු කියන්න එපයි කියලා ආයි එතනම එහෙම මුක්ත වෙනවා. ඒ නතර වෙනවා. ආයි මොකුත් නැහැ. අදහසක් පාළ වෙන්නේ. මේ දැන් ඔය සින්දු තියෙන ඒවා බලන්නකෝ. දැන් ඔය එක සින්දුවක තියෙනවා වසන්ත කාලෙට සුරංගනාවන් අනන්තවත් වේ. එමේ එනු දැකලා තියෙනවද? ඔයාලා දැකලා තියෙනවද එමේ එනු? වසන්ත කාලෙට සුරංගනාවන් අනන්තවත් වෙනව දැකලා තියෙනවද? එහෙම නැහැ. දැන් අර තව ඒක කියනවනේ ගායක මාත්‍යෙක් මොකද්ද? මම ගියා අවු කරන බුදුන්ට දැස් දුන් මිනිසාද ඔය. දැන් එහෙම ගියාද ඔය ඇත්තු? මේ මම නැගලා මේ කෝච්චියේ නැගලා බස් එකේ නැගලා අනුරාධපුරේ ගියාද අවු කරන බුදුහාමුදුරන්ට ඇත් තියෙනවා මේක බල මිනිහා හොයන්න. ඒ මිනිහා යනකොට මොකද්ද බලන්නකෝ මේක පට්ට කෙබරේ තරම. කොයිතරම් කෙබරයක්ද කියන්නේ? යනකොට අපි යනකොට මේ ඇත් තියපු මිනිහා මොකද්ද කරන්නේ කියන්නේ? කකුල් දෙක අතක ගා ඉන්නවලු මේ අර වැව දිහා බලාගෙන. ඔන්න බලන්නකෝ කෙබරේ ගොතමු හැටි කොහොමද කියලා. නේ අපි අනුරාධපුරේ මේ යනකොට මේ දැස් තියපු මිනිස්සයා හොයාගෙන කොහමද? ඔව් රිදුම් පිරිමදි මින් බලයියෝ මැරෙන ඉපදෙන රළදිය නිකන් නෙමෙයි. මේ අත්වල අමාරු අර පිළිමි මේ කරලා බලන්න කොයිතරම් කෙපරයක්ද? කොහොමද මේක හැදුවේ කියන්නකෝ. නමුත් අද රටකට ලෝකයකට බණ කියන්න පුළුවන් ඉගන්නේ මේක. කොච්චර වටිනවද නේ? කොච්චර නිර්මාණයක්. ඊට පස්සේ නිකන් හිටියේ නෑනේ. මේ අපි ඇව්වලු මිනිහාගෙන් කොහමද ඇව්වේ? මේ අර ඉතුරු මුනියේ පෙන්දිවල කොහොමද එන්නේ? එමෙව්වලු. එහෙම දැන් ඔය අතෝ ගිහිල්ලා ඇව්වද? එහෙම ආපු කවුරු හරි ඉන්නවද නේ? ඊට පස්සේ එයා කිව්වලු මොකද්ද? මං තාම තනි කඩයි කියලා. ඔන්න බලන්නකෝ මේකේ ලස්සන. මේක ගොතපු ලස්සන. නේ? ඒ නිසා මතක තියාගන්න මේ ඔක්කොම පින්වත්නි නිර්මාණ. චිත්‍රයක් නිර්මාණය කරන්නේ මේ මිනිසයාට නොදකපු දෙයක් හරි අන්තිම භෝජන සංග්‍රහය හරි මොකක් හරි ලෝක ප්‍රසිද්ධ චිත්‍රනේ මේවා. සිතුවම්නේ. මේවා නිර්මාණය කරන්න අර ගිහිල්ලා කුරුටු ගීත ලියන්න පින්වත්නි නිර්මාණශීලීත්වයක් තිබුණා. එනිසා ළමයින්ගේ දක්ෂතාවයේ නිර්මාණශීලීත්වය මොට කරන්න එපා. ඒක දහමින් උද්දීපනය කරන්න. ළමයාව දක්ෂතාවයේ තියෙන පැත්තට යොමු කරන්න ළමයා මොට කරන්න එපා. ඒ නිසා හොඳට මතක තියාගන්න ළමයාට ඉරිසියාකම් කුහකකම් ක්‍රෝධය නෙමේ
පුරුදු කරන්න ඕන. අක්කොච්චමං අවදිමං අජිනිමං ආස්මි. යේතං උපනයි හන්ති වේරං තේසන්න සම්මති. කවදාවත් මට ගැහුවයි බැන්නයි මාව පෑගුවයි පුතේ පරාජය ජයග්‍රහණයට ඉනිමගක් කරගන්න. පරාද වෙච්ච මිනිහෙක් විතරයි ජයග්‍රහණය කරන්නේ. කවදාවත් ජයග්‍රහණය උපතින් ඔබ අරගෙන ඉන්නේ නෑ පින්වත්නි. පරාද වෙන්න ඕන. වරක් දෙවරක් පරාද වෙනවා. දැන් මේ විදුලි බල්බේ හොයාගත්තු මිනිස්සයා මෙච්චර පරාද වුණොත් නම් අපි වීඩියෝ කරන්නද? මෙහෙම ලයිට් දාගෙන ඉන්නද? මේ කී වතාවක් මේ මිනිහා පරාද වුණාද? අන්තිමට අල්ලා දැම්මනම් මොන බම්බුවද මේක හදන්න බෑයි කියලා. නේ? පරාද වෙන්න මිනිහා ඒකම කළා. ඒ නිසා අද මුළු ලෝකෙම දැන් බලන්න ඩුබායි අබුඩාබි වගේ ගියාම මේම ගුවන් යානාවේ යනකොට ගිනි ගන්නවා වගේ පේන්නේ. ලංකාවෙත් එහෙමයි. ලයිට් කිව්වට ඕක දැනෙන්නේ නැහැ පිනවද? බලන්නකො උඩින් යනකොට දැනෙන්නේ. කොළඹ නගරේ උඩින් බලන් ඉන්නකොට මුළු යායට ගිනි ගන්නවා වගේ. අර තට්ටු බිල්ඩින් ඇතුලේ පත්තු වෙන ලයිට් ඉඳලා මෙහෙම පේනවා. සුවල්ප වැඩක් නෙමෙයි අර පුංචි මිනිහා කරපු දේ. නේ? ඒ නිසා පරාජය ජයග්‍රහණයට ඉනිමගක් කරන්නට මේ පුංචි දරුවාගේ ඉඳලා වෛර කරන්න නෙමෙයි මම පරාද වුණා මම පහතට හෙළුවා මට නිඳා කළා මට අපහාස කළා ඒ නිසා මම උඹට පාඩමක් උගන්වන්න එතන නෙමෙයි පිනවද එතන නෙමෙයි තමන්ගේ පරාජය ජයග්‍රහණයට ඉනිමගක් කරන්න නිතරම අනිකාව ප්‍රශංසාවට ලක් කරා දැන් මේ චාණක්‍ය මුළු නවනන්ද පරපුරම නැසුවා නැසලා පින්වත්නි මුළු නවනන්ද පරපුරම නැසලා තමන්ගේ ගෝලයෙක්ව රජ කළා මුළු නවනන්ද රජ පරපුරම විනාශ කළා මුළු නවනන්ද රජ පරපුරම විනාශ කළා. ඒ නිසා මතක තියාගන්න පින්වත්නි වෛරය කියන්නේ හරි භයානක දෙයක්. හරිම භයානක දෙයක්. හිතවල හැංගිලා තියෙන්න පුළුවන්. මිනිසා හොඳයි සෑමදා යහ ගුණ ඇතනම් නේද? කාසිවලට දෙන්නත් බැරි, කාසිවලට ගන්නත් බැරි. මොකද්ද? මනුස්සකම මිනිසුනේ. ඒක හදාගන්නේ කාරිය අමාරුයි. ඒ ටිකටයි මේ ධර්ම දේශනාව. වෛර නොකර ලස්සනට ජීව අත්තාන මේව පටමන් පතිරූපේ නිමේසේ ඉස්සෙල්ලා තමන් පිටන්න තමන් ගුණ ධර්ම වල පිට ඊළඟට අනිත් අයට කියලා දැන් ගොඩක් අයට වෙලා තියෙන එම නෙමෙයි තාත්තා බොරු කියන ගමන් පුතාට කියනවා බොරු කියන්න එපා කියලා නේද ගෙදරට කෝල් එකක් ආවට පස්සේ ඔෆිස් එකේ තාත්තා කියනවා පුතාට මම නැහැ කියපන් කියලා කියන්නේ පුතා කියනවා තාත්තා නැහැ කියලා ඒ බොරුවම අනිත් දවසේ අම්මටත් කියනවා තාත්තටත් කියනවා නේද? අපි පුරුදු කරපුවාමයි පුරුදු වෙන්නේ. අපි පුරුදු කරපුවාමයි පුරුදු. නිසා ඉස්සෙල්ලා අපි පිළිහිටලා ඊළඟට අපේ પરම්පරාවට කියලා දෙමු. දරුවන්ට කියලා දෙමු. පින් කරන්නත් එහෙමයි. ඉස්සෙල්ලාම අප්පච්චි වඳින්න. දැන් බලන්න අර තාත්තලා ටික මං හරි අගය කරනවා. නැත්නම් දෙන්නේ තුන් දෙනෙක් විතරයි ඉන්නේ පිටිපස්සේ. ඉඩ නැති නිසාද මන්දා. ඒ තාත්තලා ටික ලස්සනට වාඩි වෙලා බණ අහනවා. දැන් පුංචි දරුවෝ පිරිමි ළමයි ටික ගෙනල්ලා බණ අහන්න පුළුවන්. දැන් තාත්තලා ටික ආරේ ඉඳලා ගිහිල්ලා හිටන් හිටියනම් මේ පොඩි කොල්ලෝ ටික හිතනවා පිරිමි අය බණ අහන්නේ නෑනේ ගෑනු විතරනේ බණ අහන්නේ තොපි බණ අහපල්ලා කියලා කෙල්ලෝ ටික දැක්කලා කොල්ලෝ ටික ගිහිල්ලා තාත්තලාත් එක්ක ආරේ හිටන් ඉන්නවා අර කේල් පඳුරු පල්ලට වෙලා බණ ගෙවල් වල වැඩිපුර ඉන්නෙත් එහෙමනේ නේ මෙහෙ නම් අද එහෙම නෑ නේද බණ ගෙවල් වල ඉන්නෙත් එහෙම දැන් මේ බණ වැඩිත් එක පිනවද වෙනද බණ ගෙදර කරා නම් කාලා ගෙදරත් ගිහිල්ලා මෙලා දැන් පැය දෙකමාරක් විතර බණ කොහොද ඉවර කරගෙන යන්නේ නේද ඔව් බණ ගෙවල් වල මේ බණ ගෙදර අයත් එහෙමනේ පින්නත් බණ ගෙදර අය සීනි 500යි ටෝච් එළියයි අරන් එනෝ පේනවා නම් බෙල්ල පාගගෙන දුවන්නේ සීනි 500 ගන්න අරගෙන ගෙයි මුල්ලෙන් තියලා යතුරු කීනේ ගා ගන්නවා ඔව් පේනවාද පහුගිය දවසක මගේ ඥාති ගෙදරක් ළඟ මලගයක් වෙලා මලගේ ඉවරලා මං අපේ ඥාති අපේ නැන්දනියට කතා කරාට පස්සේ නැන්දනිය කියනවා හරේ මලගයක් තිබුණානේ සාදු මං ගියා මේ අද ටිකක් මං ඔතේ මල ගෙදර ඉවරනේ නැන්දේ දැන් මොනවද නෑ මේ සීනි කිරවනේ තරාදියක් ගෙනල්ලා මල ගෙදරට හම්බෙච්ච සීනි කිරනවලු තරාදියක් ගෙනල්ලා කඩේට ගෙනියන්න මුට්ට කරන්න මේකත් නිකන් පොඩි පින්වත්නි ලාභ උපයන බිස්නස් එකක් වගේ වැඩක් ඔය දමාරයි ලියලා යවනවා නේ මෙහෙම පොඩි මාක් එකක් දාලා සිරිපාල කියලා පොඩ්ඩක් එහෙම ලියලා යන්න ඒ කියන්නේ සිරිපාලලත් ආවා නේද පියදාසලත් ඔන්න ආවා එහෙම කියලා ඉතින් අපි බලනවා මේම කවුද ඇවිල්ලා තියෙන්නේ කවුද සීනි ගෙනල්ලා තියෙන්නේ එහෙම නෙමෙයි පින්කම් ගෙදරක ගිහිල්ලා පිනනදි කන්න බොන්න නටන්න ගයන්න නෙමෙයි ඉතින් මං හිතනවා බොහොම ලස්සනට මේ දරුවෝ මේ පින්කම සූදානම් කරලා ඇති නේද අපේ මහත්මාගේ උපදේශ පරිදි ඉතින් ගොඩාක් පින්කම් වල තියෙන්නේ පිනනදි කසිප්පුයි නැටිල්ලයි මසුයි තියෙන්නේ කරපු පින්කමක් නැහැ මේම මල පාන පූජා කරගන්නවද කොයිද කරන්නේ විනාඩි 45යි බන මෙලාකට බත් කාලා පාටිය සිහියෙන් බුද්ධියෙන් ඉන්න එකෙක්වත් නැහැ තමන්ගේ ඥාතියට පින් දෙන්න පැය දෙකක් දෙයියනේ එක පැදුරක වාඩි වෙලා ඉන්න බැරිද පින්නන්ද පින්කම් ගෙදර? එම් බැරි නම් මොකටද පින්කම් පට්ටල් කරන්නේ?
පාන්දර ඉන්න හාමුදුරන්ට පාන්දර ඉන්නල ඔයත් කාලා නටන්න. මොකද්ද පින්කමක් කරනවා කියලා කරන්නේ? ඈ? පැය දෙකමාරක් ගෙවන්න බැරිද අම්මා වෙනුවෙන් තාත්තා වෙනුවෙන් ඥාතිය වෙනුවෙන්? ඈ? පුළුවන් වෙන්න ඕන. අද ඔක්කොටම කලින් පින්වත්නි හොයන්නේ හාමුදුරුවන්ට ආරාධනා කරන්නක් කලින් හොයන්නේ කෝකියා ඉන්නවද කියලානේ. කෝකියන්ට පුදුම මාකට් එකක් පින්කම් ගෙවල් වල තියෙන. අපේ තරම් ප්‍රශ්නයක් නෑ. අපි ඉතින් කොහොමත් එකයි. කෝකියා තමයි හොයාගන්න. හොඳම එකෙක් හොයන්නේ. හොඳ දෙන්නම් හොඳ ෆ්‍රයිඩ් රයිස් හදන හොඳ පොරක් නේද? අච්චාරු දානවා අය කණෙන් දුම් විසි වෙන්නේ නේද? බන ඒ නෙමෙයි අවශ්‍ය. හොඳට අච්චාරුව කණෙන් දුම් විසි වෙන්නේ හොඳට ලුණු දාලා හරි මේ මිරිස් දාලා දුන්නා ඒක තමයි. ඒ කියන්නේ මුළු 365 දවසේම කන්නේත් ඕකමයි. ඈ හරියට නිකන් නොකා ඉඳලා ඉතියෝපියාවෙන් ගෙනාවා වගේ පින්වත්නි බන දවසට. කන්න දැන් බලන්නකෝ දැන් අද නම් ටික වැඩිපුර වෙච්ච නිසා කොහොම වෙයිද දන්නේ නැහැ බනත් වැඩි වෙච්ච නිසා නේද පිඟනුත් බිඳ ගන්න එකට හප්පලා කලබලේ යන්න වෙන තැන්වල මොනම කලබලයක්වත් නැහැ පිටත් ඈ වෙන තැන්වල ඔය කේටරින් දෙවිස් වලින් එහෙම ගෙනාව පිඟන් බින්දින්න එපා පින්නත් ගෙවන්න නෝ පිඟානකට 800 ගන්න ඈ ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න ඕන කන්න කලබලේ නෙමෙයි පින්කම් ගෙදරකින් පිට වෙලා යනකොට පින් සිද්ධ වෙච්ච ආවේ අපි හොඳ පින්කමකට ආවනේ සංග්‍රහයකුත් ගේන්න ඔබ සංග්‍රහයක් දෙන්න බත් ටිකක් දෙන්න ඒක කමන්නේ නේද කාලා මේ අච්චාරු වල වගතුගයි අරවා මේවා නෙමෙයි පින්වත්නි කතා කරන්නේ එමනේ ආන්නේ ගෙවල් වල අයනේ කෑවතරතරනේ බණ ඇහුව දහන්නේ බණ ඇහුව දහන්නේ නේ අක්කේ බණ ඇහුවද එහෙම අහන්නේ මොකද කෑවත ඈ අයියට ගත්තද බත් ගත්තා පුතේ ගත්තා ඈ ඉතින් බත් දෙකක බැදගෙන බත් ගෙඩි දෙකක් අරගෙන යන කොහෙද පින්කම් ගෙදර කියන්නේ යන්නේ මිය ගියපු ඥාතියට පින් දෙන්න කියලා. ඒ මිනිහා අර තෙරේකුඩ සූත්‍රය කියන වගේ අර දොර අහු මුළු වල පයින්න කඩළු හතරමන් තුන්මන් හන්දි වල ලිම් පොකුණු ළඟ ගෙවල් වල පිළිකණු වල දොර මුළු වල ඔයා ඉන්නවයි කියනවානේ පින් ගන්න අය. ඉතින් ඉදම් මේ ඥාති නම් ඕතු සුඛිතා හොන්තු ඥාතියෝ වරෙල්ලාපේ ඥාතින් පින් ගනින්ලා කොට මිය ගිය ඥාතියට ගන්න පිනක් අපි කරලා නැහැ. මලක් පූජා කරන්නේ පහනක් පූජා කරන්නේ සිහි බුද්ධියෙන් පන්දිල් ගන්නෑ පන්දිල් ගත්තට වැඩකුත් නැහැ. පළවෙනි සිල්පදේම කැඩෙනවා. පානාති ගාතා නේද? ඈ කුකුල් මල් කිලෝ 75ක් කරේගෙනල්ලා පට්ට ගාලා ඔම්ලට් දානවා බදිනවා ඈ ඉතින් කොහෙද පානාති පාතා එතනම ඉවරයි අන්තිම එකත් ඉතින් කලින්ම ඉවරයි නේද පියනට එක බිබී ඉන්නේ කොහම හොරන් යනකොට පියනෙන් එකක් බීලා යනවා ඉංග්‍රීසි යනකොට පියනෙන් එකක් බීලා යනවා ඈ හබර කඩ යනකොට තා පියනෙන් එකක් බීලා යනවා සවුන්ඩ් ගේන යනකොට තා පියනෙන් එකක් බීලා යනවා බන පටන් ගන්නකොට දෙකට වැනෙනවා පියනෙන් එක බීලා ඉන්නවා හොඳට පදා ඈ ඉතින් මොකාටද බන කියන්නේ දැන් මේ බන ගෙදරට වඩා මීටර 400ක් 500ක් ඈතින් ඉන්න අයට වැඩි. දැන් වැඩි හොඳටම වැඩි. ඒ මොකද දැන් කන ටයිම් එක පැනලා. මීටර 400ක් ඈතින් ඉන්නේ බන ආන සෙට් එක නෙමෙයි. ඒ කණ්ඩායම එන්නේ පින්නදි කන කණ්ඩායමේ. දැන් ඒ කණ්ඩායමට මේ බන හොඳටම වැඩි. ඔය ඇත්තන්ට මදි වුණාට ඒ ඇත්තන්ට වැඩි. ඒ මොකද පෝ මේක ඉවර වෙන්නේ නැහැ අම්මපා කාලා යන්නත් තියෙනවා. එහෙම වුන් මොකටද දෙන්නේ පුතේ? ඒක බන ගෙදරකින් මට කියනවා එක දරුවෙක් සායනාංශ මේ බන ඩිංගක් පැය එකමාරක් වුණු නිසා මේ අපේ යාළුවෝ වගේක් ඉංග්‍රීසියෙන් ඇවිල්ලා සාදු හරි බඩගිනි කියා හිටියකෝ මං කිව්වා උඹ කියන්නේ පැය ඉංග්‍රීසියෙන් එනකොටම යකෝ එනවනම් කාලා වරේ බන ආන්න මේ කන්න නම් බලාගෙන ඉන්න එපා කියලා මොන බහූබූතයකටද ඒ ගෙන්න ගත්තේ පින්වන්නේ බඩගිනි කාර්යෝ බන ගෙදර ගෙන්න ගත්තේ මොන මගුලකට ඒ නිසා හොඳට මතක තියාගන්න බන ගෙදරින් එනකොට හොඳට කාට් එකක් බීලා පැය දෙකක් වාඩි වෙන්න බලාගෙන ඉන්න බලාගෙන නේ පැදුරකුත් හොඳට අරගෙන ගෙදරින් දෙන සංග්‍රහයකුත් භුක්ති විඳින්න දැන් මෙහෙම කිව්වයි කියලා ඒ ටික නොකා යන්න එපා හොඳේ ඒක කාලා යන්න ඉතින් ඒ නිසා පින්වත්නි මම මේ කිව්වේ අද ගෙවල් වල තියෙන්නේ ඕක මම පහුගිය දවසක පින්වත්නි බන ගෙදරක බන කියනවා මේ ඩිංගිත්ත කියලා මේ බන ඉවර කරන්න හදන්නේ බන ගෙදරක බන කියනවා පින්වත්නි ජනේලෙන් එහා පැත්තේ ආප්ප තම්බන කෝකි මෙහෙම ඔව් හෝටල් එකෙන් කෝකියෙක් ගෙනල්ලා. ඌ මේම තාච්චි අරගෙන මේම වක් කරනවා. මං ඉතින් බලාගෙන ඉන්නවා. මිනිහ ආප්ප ගලවන්නේ මේම ගාලා මේම උඩ දානවා. මම මේම ගැත්තෙනවා. ඇයි ජරේලෙන් ඇවිල්ලා මගේ මූණ හරහා වැදුනොත් එහෙම මම පුරුදු එකෙන්ද දන්නවනේ. ඉතින් මෙන්නත් මම මොකද කර උපාසක අම්මලා බලන්නේ මගේ දිහා නෙවෙයි. අරක ආප්ප තම්බන දිහා. මම විනාඩි 45යි බණ කිව්වේ. ඇයි ඉතින් බණ කියලා වැඩක් නැහැ නේ පිනා. මං බණ කියන එක එකක්වත් අහගෙන ඉන්නේ අරුන් කල්පනා කරන උපාදකම්ම අයියෝ කට සම්බල් අපරාධේ මේ ආප්ප එළියේ ඉන්නේ උන් කාලක් දන්න එළියේ උන්ට chance එක උන් ඇතුළට එන්නේ නැහනේ
නේද? උන් ගේ වටේ ඉතින් කතා කර කර වන්න තොන්නම් කතා කර කර තියෙන ඒවා කකා ඒවා ටික ටික කාලා ඉන්නේ බණ ඉවර වෙනකොට. බෙදාගෙන ඒ ආට්ටි වලන් වලින් කාලා ඉන්නේ. බත් බැඳලා යනාවට යවලා තියෙන්නේ. ඉතින් පින්වත්නි ඔක්කොම ආප්ප කන්න ලොලේ. ඉතින් මම විනාඩි 25 බණ කියලා මං ආවා. උඹලා ආප්ප කාපල්ලා. මැරිච් එකයි ඉතින් හිතනවා ඇති අයියෝ මට පින්දි දෙන්න මුන් ආප්ප ගාගත්තයි කියලා. මැරිච් එකයි හිතනවා ඇති. ඉතින් ඒ නිසා පින්වත්නි උපෝපන් ಜಾති කාපු නැති කෑමක් වගේ කන්න ලෑස්ති වෙන නිසා මම මේ කියන්නේ මරණාධාර සමිති සුබසාධක සමිති ගමේ සමිති යම් වැඩපිළිවෙලක් ගේන්න මල ගෙදරට දාන ගෙදරට බණ ගෙදරට වැඩපිළිවෙලක් හදාන්න. මල ගෙදර මෙහෙමයි දාන ගෙදර මෙහෙමයි බණ ගෙදර මෙහෙමයි බණ ටික කියන්නේ මෙහෙමයි හාමුදුරුව වඩම්මල පය නාවල වතාවත් ටික කළා මල් වට්ටියක් කඩා ගන්න හරියට බුද්ධ පූජාව පූජා කරන්න විනාඩි 20ක් කරන් බුද්ධ පූජාව පවත්වන්න කවුරු හරි හාමුදුරු කෙනෙක් බැරිය කියනවනම් කවුරු හරි හාමුදුරු කෙනෙක් කියනවනම් ඕවා ඔහොම කරන්න නැතේ කියලා මට කියන්න මං අහන්නම් මොකද්ද කරන එක කියලා. ඒ නිසා මතක තියාගන්න පිනදී හොඳ වැඩ කරන්න ගියාම නම් 10කුත් ಜಾති කියනවනේ අර වාතන හොඳ නැහැ මේවා මෙතන හොඳ නැහැ හත් දවසට ඕවා කරන්නේ තුන් මාසෙට කරන්නේ එහෙම තමයි පිනවද හොඳ එකට කොයි එකත් ඕම තමයි නරක ඒවා කරනවා කටින පෙරහැරවල් යන මුළු පෙරහැරම බීලා මොකෙක්වත් නරකයි කියන්නේ කඩනේ ගන්න ගෙදර උන් ඔක්කොම බීලා මොකෙක්වත් නරකයි කියන්නේ ඒවට කිසිම කෙනෙක් කටක් අරින්නේ නැහැ. තමන්ට කන්න වාදිය ලැබෙනවා නම් මොකුත් කියන්නේ නැහැ. තමන්ට නැත්තම් ඒකට කතා කරනවා. ඒ නිසා මතක තියාගන්න පින්වත්. වැඩපිළිවෙලක් විදියට කරන්න ඕන අපේ ඇත්තන්ට මේ. ඒක දානෙන් පටන් ගන්න. ඒක පිරිතෙන් පටන් ගන්න. බණ ගෙදරින් පටන් පිරිත් කියන්නේ එපා. පිරිත් අහන්න බැරි නම්. පිරිත් අහන්න බැරි නම් පිරිත් කියන්නේ එපා. මොකටද පිරිත් කියන්නේ? අපි දරපලාය විදිනෝ, ගෑත් ගේනෝ, බත් වියනෝ, කන්න වියනෝ, කන්න බෙදනෝ, හාමුදුරුවෝ පිරිත් කියනෝ ගේ. මොකටද මේ පිරිත් කිවිල්ල? ඔක්කොම වැඩ නවත්තලා පින්වත්නි අල හොද්දකි බත කිවියාගෙන වාඩි වෙලා පිරිත් ආන්න අර අල හොද්ද හදලා වහ තියන්න මැරෙනවට රෑ වේල කන්න. මොකද වේලක් නොකෑවොත් මැරෙයි කියලා. නේද? ඒක තියලා වහගෙන පිරිත් ආන්න ඒකය වැඩි. දැන් පින්වත්නි පිරිත් කියවිල්ල නෙමේ මුළු අවුරුද්දටම නැත්තම් මුළු ජීවිත කාලෙටම එක පිරිතයි උන් එදාට කාලා බුදිය ගන්නවා. කාමරවල පුහුල් ලට්ටි ගැහුවා වගේ. ඔව් කොට්ට දාලා පැඳුරු දාලා එක ඇඳේ 8 දෙනා නිදි. ඇඳ හදපු බාදුන් නැහැ එහෙම දැක්කොත් බෙල්ලේ වැල දාගන්න. ඔව් පිංගම් ගෙවන්න. ඉතින් ඒ නිසා පින්වත්නි මතක තියාගන්න. ඉතින් පිංගම් ගෙදර යනකොට ඉංගිරියේ ඉඳලා කොණ්ඩ කැවුම් වියාගෙන මීකිරි අරගෙන යනවා කොහෙද? අක්කලයි පිංකමට. උන් අක්කලයි පිංකමට ගිහිල්ලා කැවුම් ටිකයි මීකිරි හටි ටිකයි දුම් බැත්තෙන් තියලා හොඳට කාලා ඇදේ පුදිය ගන්න. ඉතින් ඕකටද අක්කලයි පිංකම් ගෙදර නේ? ස්වාමීන් වහන්සේලාට වතාවක් දක්වන්න පිරිත්තාන්ට බණට උදව් කරන්න ඒ දේවල් කරන්න ඒවට යන්න මල් වට්ටියක් කඩන්න ලස්සනට මල් මාලා ටිකක් ගොතන්න පිළිමියක් තැන්පත් කළ ඒවා ඒ විදිහට වැඩ පුළුවන් නම් කරඬුව වඩම්මන්න බණ ගෙදරට ප්‍රශ්නයක් නේ වන්දනාමාන කරගන්න වතාවත් කරගන්න ව්‍යංජන 32 සකස් කරලා හැන්දෑවට චතුමදුර අෂ්ටපාන සකස් කරලා බණ ගෙදර කරඬුව වඩම්මලා බුද්ධ පූජාව තියන්න ඒකටයි පින්නත් ඒවා තියෙන්නේ අපි මේ මොකක්ක් කරන්නේ එලවටත් නැති මෙලවටත් නැති පව් වැඩ කරගන්න. ඔන්න ඔය ටික මතක තියාගන්න. මතක තියාගෙන ඔතනින් පටන් ගන්න. පටන් අරගෙන වෛර නැති මිනිස්සු විදියට කටයුතු කරන් හැම දිනම අදිෂ්ඨාන කරගන්න අපි ආරාධනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්ත අනුමෝදිත්වා චිරං රක්ඛං තුලෝක සාසනං චිරං රක්ඛං තුදේශනං චිරං රක්ඛං තුමන් පරන්ති. හරිම සරල ධර්ම දේශනාවක් මේ පැවැත්වුවේ. ඕනෑම නොතේරෙන කෙනෙකුට තේරෙන්න මේ කියලා දුන්නේ. එනිසා ජීවිත හදාගන්න මෙතන හොඳම තැන. හිතන්න. අද හිතන්නේ නැති අනේ මේ හාමුදුරුවෝ කියපු ටික අපේ නැන්දම්මයි අහන් ඉන්න තිබ්බේ. මෙතන ඉන්න තිබ්බේ මන් නෙමේ අපේ නැන්දම්. මෙතන ඉන්න තිබ්බේ මන් නෙමේ අපේ ලේලි. එහෙම හිතිච්ච අය ඉන්නේ නැති නේද? ඒ නිසා පින්වත්නි ජීවිතේ හදාගන්න මෙතනින් පටන් ගන්න. මේ පින්කම ඊටාම ලස්සන පින්කම. නේද? අර පිටිපස්සේ ගොඩාක් පිරිමි අය වාඩි වෙලා බනනවා. හරි වටිනවනේ නේද? තරුණ දූල පුතාලා ගොඩාක් අහල පහල අය ළඟපාත අය උදව් කරන්නේ. ස්වාමින් වහන්සේලා උදව් කරන්නේ නැති. ඒ උදව් කරපු සියලු දෙනා නොකල උදව් කරපු දැකලා සතුටු වෙච්ච සන්තෝෂ වෙච්ච හැම දෙනාම අපි මතක් කරමු. ඉතින් කෙනෙක් හිතන්න පුළුවන් මේ හට් ගාලා ලයිට් දාලා මොනවද නේ? අර නැටිලි ගෑලි වලට හොඳ එක
තුනුරුවන්ට හාමුදුරුවන්ට හොඳ නෑ කියලා හිතන මිනිස්සුත් ඉන්නවා. හරියට නම් පුතේ මේවා කරන්නත් ඕන බුදුහාමුදුරුවෝ තුනුරුවන් වෙනුවෙන් තමයි. බුදුන්ට තුනුරුවන්ට නොකරන දේ වෙන දෙයකට මොකටද? නේද? ඉතින් ඒ නිසා ඊටාම මේ තරුණ ඔයාලා මේවා කරන එක මම බොහොම අගය කරනවා. ඇත්තට මේවා වෙන්න ඕන. මොකද අපි කියන්නේ නැත්නම් මේ තරුණ ළමයි මේවා කරන්නේ නැහැ කියලානේ අපි නිතරම මේ දැන් බනට උනත් කියුනේ. වැඩිපුර එහෙමනේ නේද? මේවා වෙන්නේ නැහැ කියලානේ අපි වැඩිපුර කියන්න වෙලා තියෙන්නේ. ඉතින් තරුණයෝ එහෙම කරනවා නම් එහෙම පෙළ ගැහෙනවා නම් ස්වාමින් වහන්සේලා විදියට අපිත් වැඩිහිටියෝ විදියට ඔබත් සතුටු වෙන්න ඕන. හැමතිස්සෙම අම්මලා හිතන්නේ අපි ගැන. අපි ගැන හිතන අපිට විපත්තියක් වෙනවා නම් ඒ තරම් වේදනාවක් අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට නැහැ. ඉතින් අපි ගැන තමයි හිතන්නේ. බනින්නේ දොස් කියන්නේත් අපේ හොඳට නේද? අම්මලා බැන්නා දොස් කිව්වා කියලා අපේට අයහපතක් වෙන්නේ නැහැ ගැහුවා බැන්නා කියලා. ඉතින් අපි හොඳට තමයි ඒවා කරන්නේ. අම්මලා නොගහන්න බනින්න අපි අද මේ තත්ත්වවලත් නැහැ. නේද? අපි හිතනවා අද මේ ආසනේ ඉඳගෙන අපේ අම්මා අපිට කුටි බැට දුන්නා මදි තව ටිකක් ගහන්න තිබුණේ කියලා. තව ගැහුවා මහානායක වෙලා නතර වෙන්නේ. නේද? ඉතින් ඒ නිසා අපේ අම්මා කුටි බැට දීලා වැරදි දුරු කරලා එමනේ අපේ අම්මා. වැරදි දුරු කරලා තුනුරුවන්ට ආදරය කරලා එමනේ කියන්නේ. අර කවි එකක් කියන්නේ කොහමද? බන පොත් කියවා ආදර අම්මා මගේ මුළු දිවියම හැඩ කළ අම්මා පහන් තාරකා එළියයි අම්මා නිවන් දකිවා රන් කඳ අම්මා. එහෙමනේ අපි අම්මා වෙනුවෙන් තාත්තා වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්නේ. අම්මලා තාත්තලා ගුරු දෙමව්පිය ආදී ඥාතීන් ඇති හැමෝටම හිතෙනවා ඇති අපිත් පින්කමක් කරන්න ඕන. අපි කරපු පින්කම් සිහිපත් කරන්න ඕන. අනේ අපේ ඥාතීන්ටත් මේ පින්පෙත් ලැබෙන්න ඕන. දැන් අද ගෙදරින් පිට වෙලා යනකොට ගෙදර අයත් පින් අනුමෝදන් කරන්න. ඔබත් පින් අනුමෝදන් කරන්න. අපි ලස්සන පින්කමකට ආව මේ පින් ලැබේවා. ඔබත් කියන්න. ඔබටත් අනේ පින් සිද්ධ වෙනවා. අන්න එහෙම පත්තිපත්ත අනුමෝදනා කරලා පින්කම් ගෙදරකින් පිට වෙලා යන්න. ඉතින් ඒ නිසා මේ පැමිණිච්ච හැම දෙනාම නමින් මිය ගියපු සියලුම ඥාතීන්ට මේ පින්පෙත් ලැබේවා. බුදුන් දැක නිවන් දකීවායි සාදු කියලා ප්‍රාර්ථනා. ඊළඟට පුතේ ඔබ ඒ වගේම ඔබේ සහෝදරාදීන් ටික නේද? මේ අයියලා එහෙම නේද? ඊට පස්සේ අක්කලා හරේ මේ සහෝදරයොත් ඇති නේද? ඔව් අක්කලා නංගිලා ඒ අයත් ඇති. ඒ අයත් සිහිපත් කරන්න. ඊට පස්සේ ඒ පවුල් වලට සම්බන්ධ වෙච්ච අයත් ඇති. නේද? අක්කලාගේ අයියලාගේ කසාද බැඳපු අය. එහෙම බැඳලා නම් එහෙම මේ પરම්පරාව වල අයත් ඇති. ඔබෙත් ඇති සමහරලාට. ඒ සියලු දෙනා අපි සිහිපත් කරමු. සමහරට වෙලෙලිලා එහෙම ඉන්නවනම් ඒ අය තරහ වෙයිද දන්නේ නැහැ. එහෙම ඉන්නවද දන්නේ නැහැ. නැද්ද දන්නේ නැහැ. ඒ නිසා ඒ પરම්පරාව වලට සම්බන්ධ වෙච්ච ඒ අයත් බෑනලා ලේලිලා ඉන්නවනම් ඒ අයත් අපි සිහිපත් කරමු. ඒ අය සිහිපත් කළා ඒ අයටත් අපි ආශිර්වාද කරමු. සෙත් කවි කීපයක් කියලා ඔබට ආශිර්වාද කරනවා. හැමෝම සාදු කියන්න. රං දාගෙන සිත කය රැක ගන්නයි නින්නාදෙන් හැම සාදු කියන්නයි නින්දාපහා සද දුරුවෙන් නයි මංගල වේරෙන් පිහිට ලැබෙන්නයි සිරිදලදා සිව්නම නමදින්නයි සියලු සතුන් හැම දුකින් මුදන්නයි සිරිපාපත්මය මම නමදින්නයි සමන් දෙවියෝ අපි සැවුම රකින්නයි සමන් දෙවියෝ අපි සැවුම රකීවා සමන් දෙවියෝ අපි සැවුම රකීවා බුදු සරණ වේවා සදහම් සරණ වේවා සංඝ සරණ වේවා මිතුන් සරණින් ජයම වේ